හරි එහෙනම් සුබ සන්ධ්‍යාවක් ආයුබෝවන් හැම කෙනෙකුටම අද මම හිතන්නේ සහභාගීත්වයෙන් මෙපමණයි වෙන්නට ඇති. මොකද පවතින කාර්යක්‍රම තත්ත්වය සහ ඒ වගේම විභාග තත්ත්වය නිසා බොහෝ වෙලාවට විභාග පාඩම් වැඩි කරනවා ඇති. කමක් නැහැ. ඉතින් ඒ විභාග පාඩම් වැඩි ටිකක් කොහොමද කරගන්න ඕන. මොකද දැන් විභාගෙත් තියෙන නිසා ඒ වුණත් අපිට අනිකුත් අපේ දරුවොත් එක වැඩේ කරගෙන යන්න වෙන ඉස්සරහට පන්ති පවත්වාගෙන යන්න වෙනවා සාමාන්‍ය පන්තිය. ඒ කියන්නේ 10 වසරට දාලා විචින දිස්ත්‍රික් කුරුස අපි සාකච්ඡා කරගෙන යනවා ඉදිරියට. අපි ගිය සතියේ සාකච්ඡා කරේ සාහිත්‍ය කොටසේ උම්මග්ග ජාතකයේ සතර කම්මන්ත්‍රණයේ මීනුනුවර වටලෑම කියන තැන වෙනකන් අපි සාකච්ඡා කරා. මීනුනුවර වටලෑම විතර. දැන් අපි ඒකේ මීනුනුවර වටලෑම කියන තැන දක්වා කතා කර කොටසින් පස්සේ මම කැමති ඔයගොල්ලෝගේ අවධානය අද තව කොටසකට ඉතින් ඉදිරියට ගෙන යන්න. දැන් අපිට පේනවා වේදේහ රාජ්‍ය අල්ලා ගැනීම සඳහා අපි ගෙනත් සාකච්ඡා කර විදියට චූලනී බ්‍රහ්මදත්ත රජතුමා කේවට බමුණා ඒ වගේම අනිකුත් 100ක් රජදරුවන් දැඩි ලෙස කෝපයටපත් වෙලා මේකෙදි ඇත්තටම මේ කේවට බමුණා නම් කැමැත්තෙන් නෙවෙයි ගමනේ නෝ දන්නෝ මෙන්න යන දේ මෙන්න යන සිදුවීම් පිළිබඳ කැමැත්ත මොකද්ද වෙන්නේ කියලා උදන්නෝ. ඉතින් කේවට බමුණා සහ කේවට ගමන අකමැතුණත් ඒ රජාණන්ට කීකර වෙන්න ඕන නිසා ඒ අනුව යන මේ ගමනට එකතු වෙනවා. දැන් ඔක්කොම එකතු වෙලා සෑවම එකතු වෙලා අටලොස් අක්ෂෝහිණියක් අපි දැක්කා විශාල සේනාවක්. අටලොස් අක්ෂෝහිණියක් එක්ක අපි කතා කර කොට සමහර මතකද අටලොස් කියලා කිව්වේ 18ක් 18ක් අටලොස් කියන්නේ 18ක් නේ. එතකොට අටලොස් අක්ෂෝහිණියක් කියලා කිව්වේ මේ මතනේ හරියට අපි තම එතනට ආවේ නෑ අපි තාම නේ. අපිට මතක් වෙන අර මේ මතක විතර මේ ඉලුනුවර වටලෑම් කියන තැනට තමයි අපි කතා කරගෙන ආවේ. ඒකේ අවියාවුදු දරාගෙන දැඩි ලෙස කෝපයට පත්වෙච්ච පිරිසක් දැන් මීලුනුවර වටලෑම සඳහා පැමිණෙන බව අපි ගියති සාකච්ඡා කරලා අපි එතනින් අවසන් කරා. මේකෙදි අපි දැක්ක කේවට බමුණා තරම් මනා කැමැත්තක් තිබෙන්නේ නැහැ මේ ගමනට එන්න. කොහොමනමුත් අනිකුත් පිරිස තාම දැඩි ලෙස කෝපයට පත් වෙලා මොකද තමන්ට විනෝද වීම සඳහා තිබුණ අවස්ථාව සම්පූර්ණයෙන් අහිමි කරලා දැම්ම. යහිමීමත් එක්ක තමයි මොවුන් මේ එන්නේ. ඒ විතරක් නෙවෙයි අපි ඔයගොල්ලෝ මතක් වෙනවා ඇති මේ ව්‍යාරම්භයේත් කතා කරා රාජ්‍යක ආරක්ෂාව සම්බන්ධයෙන් විවිධ පියවරයන් ගන්නවා අතීතයේ තී විදිහට වරන් තියෙනවා. මම මහේෂ් පණ්ඩිතයාගේ මේ කතා වෘත්තාන්තය තුලත් ඒක අපිට හොඳින් පැහැදිලි වෙනවා. අතීතේ පව ඒක අරගෙන තියෙන ඉතින් తీරන සතුරු ආක්‍රමණයක් ඇති වී යන හැඟීමෙන් යුක්තව පූර්ව සූදානමක් රාජ්‍ය ආරක්ෂාව විතම වටිනවා. ඉතින් වේදේහ රාජ්‍ය ආරක්ෂා සම්බන්ධයෙන්ුත් මහේෂ් පණ්ඩිතවරයා මේ මහේෂ් පණ්ඩිතවරයා අවශ්‍ය පියවර අරගෙන තියෙනවා තමගේ රාජ්‍ය ආරක්ෂා සම්බන්ධයෙන්. එය රාජ්‍ය සේවකගේ යුතුයකමක් වගකීමක් ඒ ඔහුගේ කාර්යභාරයක් බවට ඒ කාර්යභාරය මැනවින් ඉටු කර බවක් තමයි අපිට මේක දක්වන්න ලැබෙන. අනතුරුව යම්කිසි ආක්‍රමණශීලී ස්වභාවයක හතුරු ආක්‍රමණ ස්වභාවයකට කටයුතු කරපු ආකාරය පිළිබඳව අපි ගත්තත් අපිට පේනවා මේ වේදේහ රාජ්‍ය ආරක්ෂාව සඳහා අර සතුරු ආක්‍රමණයේ පැමිණෙන බව දැනගත්තන් පස්සේ වේදේහ රාජ්‍ය ආරක්ෂාව සඳහා විශාල කාර්යභාර ප්‍රමාණයක් වැදගත් කාර්යභාරයන් ප්‍රමාණයක් මහේෂ් පණ්ඩිතවරයා අරගත්තා. ඔබට මතක් වෙනවා ඇති. රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන් චරපුරුෂ සේවනයේ මුලින් යොදලා තිබුණේ ඒක රාජ්‍ය ආරක්ෂාව ඉතාම වැදගත්. රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඊට පස්සේ යම්කිසි අවස්ථාවක් උද්ගත වුණාම මේ අවස්ථාව රුචිත විදියට තමන්ගේ පරිසරය හදාගන්න එක නැත්නම් ඒ ආක්‍රමණශීලී අවස්ථාවකට මුහුණ දීමට අවශ්‍ය කරන වටපිටාව හදාගන්න එක රාජ්‍ය සේවයේ විශේෂම ආරක්ෂාව සම්බන්ධයෙන් ඉන්න පිරිසගේ තීන දින වල වටිනාකම කියන කොටසක් බාටපත් වෙනවා. ඉතින් මහේෂ් පණ්ඩිතවරයාත් තමන් ඒ අවශ්‍ය කරන
සූදානම් වීම සිදු වුණා වතුර ආක්‍රමණයක් වෙන්න බව දැනගත් සැනින්. ඔබට මතක් වෙනවා ඉතින් සහ යොදාගත් උපාය කෞශලයන් කීපයක් භාවිතා කරා නේද? තමන් ඉපදිච්ච දවසින් ඉපදුණු අය අර චරපුරු සෙවෙනි අවුරුද්ද තිබුණේ ඒක එක කොටසක් විදියට ඕන්ගෙන් පණිවිඩ ලබා ගත්තෙත් ඒක කොටසක් විදියට ඊළඟට ගත්තාම තමන් ඊට අමතරව ගත්තාම අපිට මතකයි ඔයගොල්ලන්ට මතකයි තවත් එක කාරණාවක් තමයි අපි සාමාන්‍ය විශේෂ සඳහන් කරන්න ඕන යම් කිසි වැදගත් රාජ්‍ය පණිවිඩයක් ලැබුණාම මේ පණිවිඩය වෙන කාටවත් ලබා නොදී ආරක්ෂා කර ගැනීමත් රාජ්‍ය සේවීන් අයගේ ඊටම වටින දෙයක්. මොකද රහස් පණිවිඩ රාජ්‍ය ආරක්ෂා සම්බන්ධ වහස් පණිවිඩ ආරක්ෂා කිරීම ඊටම වටින ක්‍රියාවලියක්. ඒ ක්‍රියාවලිය මනාව ඊටම සිහිබුද්ධියෙන් උපාය කෞශලයෙන් යුක්තව මොහොත පණිවිඩ අනුගමනය කරලා තියෙනවා. ඉතින් ඒවා ගත්තම පස්සේ ඒකිනුත් මේ ජයග්‍රහණයට හේතුවක් වෙනවා. ඒ විතරක් නෙමෙයි ඔබට මතකයි තිය අර තමන්ගේ රාජධානිය ආරක්ෂා තර කරගන්න. ඇතුළු නුවර ඉන්න දිලිඳු අය පිට නුවරට යවලා පිට නුවර වල සහ ගම්දන වල ඉන්න පොහොසත් සියලුම දෙනා තා ඇතුළු නුවරට ගෙනලා ඒ කියන වැඩ පිළිවෙලක් හදාගත්ත ටක් ගාලා මේ කියන හතුරු ආක්‍රමණයක් ඉදිරියේ ආරක්ෂාව සලසා ගන්න. ඒක ටික ඔයගොල්ලෝ මතක් වෙනවා ඇති. ඊට පස්සේ අපි යමු අපේ නිබන්ධනයේ ඊළඟ කොටසකට. ඔකට පේනවා මේ තියෙන්නේ මේ නිබන්ධනයේ මෙන්න මේ කොටස දැන් අපිට ඉතින් ඉදිරියට තමයි ඉතුරු වෙලා තියෙන්නේ. මේ කොටස අපි ටිකක් කතා කරගෙන යමු. මීළු නුවර වටලෑම කියන කොටස. හරිද? අපි මේක ඉතාම ඉක්මනින් කතා කරන පාඩම ගොඩක් දිග නිසාම මම කොහොනේ ඉදිරියේදී මේවා ඔක්කොම දිගට කතා කරන්නේ යම් ප්‍රමාණයක් කතා කරලා ඕගොල්ලෝ යම් ටිකක් මේක අවබෝධ වෙන ප්‍රමාණයට කතා කරලා ඊට පස්සේ අපි වචන ටික දෙනවා. වචන ටික දුන්නාම ඔයගොල්ලෝ වචන ටික පාඩම් කරලා සූදානම් කරලා මතකයෙන් ලියලා මේ පාඩමේ ලිහිල් අර්ථයට ඔබගේ අවධානය යොමු කරන්න ඕන. පාඩම සම්පූර්ණයෙන් සාකච්ඡාවක් අපි කරනවා. නමුත් මේ විදිහට අපි එකින් එක ඉස්සරහ තියෙන ඔක්කොම වචන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊට අමතරව ඔයගොල්ලන්ට කිව්වා ඔයගොල්ලෝ මේ පාඩම පරිශීලනය කරනකොට පාඩමේ අග තියෙන සියලුම වචන ටික පාඩම් කරලා අදාළ තැන්වල ලියන්න ඕන. ඒක එකක් පළවෙනි කාරණාව. ඊළඟ කාරණාව ඔයගොල්ලෝ ඒක කරලා තියෙන මේ වෙනකොට. ඊළඟ කාරණාව තමයි මේ නිබන්ධනයේ තුල හෝ ඔබගේ අභ්‍යාස පොත ඔයගොල්ලෝගේ පෙළ පොතේ හෝ අවස්ථා සම්බන්ධ පාඩයන් තියෙනවා හඳුනා ගන්නට ඕන මොන තැන්වලද අවස්ථා සම්බන්ධ පාඩයන් තියෙන්නේ මොනවද එතෙන්දී එකතු වෙන චරිත මොන අවස්ථාවලද මේ වගේ වෙන අවස්ථා සම්බන්ධ ඉදුම් යෙදිලා තියෙන කියන ඒවත් ඔයගොල්ලෝ අවධානය යොමු කරලා සූදානම් වෙන්නට ඕන. ඊට අමතරව ඔයගොල්ලෝ මතක තබා ගන්න කාරණාවක් තියෙනවා. මේකේ තියෙනවා වෙනත් වෙන සාහිත්‍යමය ඉදුම් උපමා භාවිතයන්. උපමා උපමයන් වෙන කරන්න ඉන්න පුළුවන් විභාගෙ උපමා යෙදුම් භාවිත කරන තැන් හඳුනා ගන්න. උපමා භාවිත හඳුනා ගන්න ඕන. ඊළඟට අනුත්ප්‍රාසවත් යෙදුම් භාවිත කිරීම හඳුනා ගන්න ඕන. තායිස්දීදී මම කියනවා කෙටි වැකි යෙදුම්, දිගු වැකි යෙදුම් ඒවා එදෙන තැනුත් අපි හඳුනා ගන්න ඕනේ. මේ විදිහට භාෂාමය ඒකේ ගුණාංගයන් මේ නිර්මාණ සාර්ථක නිර්මාණ බවට පත් වෙන්න හේතුණු කාරණා ඔක්කොම අපි මේකේ ලකුණු කරගනිමින් යන්න ඕන. මම අර කිව්ව දේවල් නම් දැනටමත් ඔයගොල්ලෝ කරමින් ඇති කියලා මම හිතනවා. විශේෂයෙන්ම අවස්ථා සම්බන්ධ පාඩයක්. අහන අවස්ථා සම්බන්ධ පාඩයන් වලින්. කවුද කිව්වේ කාටද කිව්වේ නැත්නම් මොන අවස්ථාවද මේ ප්‍රකාශ කළේ ඔය ආදී දේවල් ඔයගොල්ලෝ පාඩම් කරගන්න අත්‍යවශ්‍යයි. මොකද ඒ තුලින් අපිට අර අවසාන කාල සීමාව තුළ විශේෂ මහන්සියක් දරලා සූදානම් වෙන්න අවශ්‍ය කරන්නේ අපිට මේ දැන්ම අපිට මේ කෙටියෙම මේ වෙලාවෙම සූදානම් කරගත්තාම වරක් දෙවරක් විභාගයේ කිට්ටුනම් පස්සේ විභාගයට අවශ්‍ය නම් වරක් දෙවරක් එක පොඩ්ඩක් බැලුවාම අපිට මේක සූදානම් කරගන්න පුළුවන්. ඒ නිසා ලේසි වැඩක් මේක කරන්න තියෙන. තාමම ලේසි වැඩක්. අපි ඒකට සූදානම් වෙන විදියක් තමයි මම ඔයගොල්ලන්ට මේ මතක් කරමින් ඉන්නේ. හරි. අපි යමු ඊළඟට මීළුනුවර වටලෑම කියන කොටසට. පාඩම කොටස් 4කින් යුක්ත මේ දෙවෙනි කොටස මේ පාඩමේ හතර කම්මන්තලේ පාඩමේ දෙවෙනි කොටස. දැන් මීළුනුවර වටලාන ඔබ දන්නවා විශාල සේනාවක් එනවා මේ වෙනකොට කඩු මුගුරු ඔය සියලු අවයාදු දරාගෙන ඉන්න මේ පිරිස. ඉදිරියට කතා කරමු. විශාල පිරිසක් එනවා මේකට. විශාල පිරිසක් මේ වැටලීම සඳහා මේ අත්පත් කර ගැනීම සඳහා. එතකොට 100ක් රජදරුවන්, චූලනි බ්‍රහ්මදත්ත රජතුමා, චූලනි බ්‍රහ්මදත්තමාගේ බලකිරීම මත එන මහජන මඩිවරයා, කවුද? කේවට්ට බමුණා, ඇතුළු පිරිස දැන් එමින් ඇවිල්ලා තින්නේ දෙල්ලස කොපේටපත් වෙලා. අපි ළඟට යමු ඉක්මන් කරලා. චූලනි රජද 100ක් රජදරුවන් මරණ පිණිස ශෘංගිලා කියලා කියන ඔයගොල්ලෝ දන්නවා විසදමා කියන එක. ශෘංගිලා කියලා කියන්නේ විසදමා. ලස්සන කුරු ලියන්න ඕනේ ඉක්මන් කරලා ලිව්වම හරි. ශෘංගිලා ඉදි කරලාද කියලා කියන්නේ සකසන ලද ඉතකල මෙබඳු සුරාපානයේ මහෞෂධ පඬිතුන් විසින් බාධා කළේයයි. කිපියේය. කිපියේ කියලා කියන්නේ කෝපෙටපත් වුණා. කෝපෙටපත් වෙලා 100ක් රජදරුවෝද අපට ජයපානේ බීගත නුහු දුදුන්හයි කිපියෝය. අන්න අර අත්පත් කරගත්ත 100ක් රාජධානි රජවරුන්ටත් රජවරුන් දැඩි ලෙස කෝපෙටපත් වෙනවා. මොකද අපිට ජයපානය කරන්න දුන්නේ නැහැ. සේනාද අපි නොමිලේ බොන සුරාපානය කුණවල ධම්මයි කිපියේ. අන්න ඒ වගේම රජවරු මේ චූලනි බ්‍රහ්මදත්ත රජතුමා 100ක් රජවරු ඊට අමතරව
අර ඒ රාජ්‍ය සේනාවේ හිටපු අනිත් පිරිසටත් මොකක්ද උනේ? Tamanට මේ Tamanට මේ මේ ජයපැන් බොන්නට තිබෙන අවස්ථාව. ජයපානි බොන්න තිබෙන අවස්ථාව නැති කරා. අපිට නොමිලි බොන්න තිච්ච අවස්ථාව නැති කරා. සුරා බොන්න තිච්ච අවස්ථාව නැති කරා කියලා කෝපයටපත් වෙලා දැන් ඔන්න සූදානම් වෙනවා. අවිය මෝරාගෙන වේදිහ රාජ්‍ය Taman නතු කරගන්න රජතුමාගේ මරණයටපත් කරන්න. බලන්න මෙන්න මෙහෙම කියනවා. බ්‍රහ්මදත්ත රජුරෝග්ද 100ක් රජදරුවන් බනවා කියලා කියන්නේ කතා කර. නැත්තම් අමතා. බනවා කියලා කියන්නේ කතා කරලා නැත්තම් අමතා. බනවා කියලා කතා කරලා නැත්තම් අමතා. කිපියේ කියලාකට කේද්ද ගත්තා කියන එක හරිද? කිපියේ කියලා කියන්නේ කේද්ද ගත්ත කලින් තියුණා අපි කිව්වා. බනවා කියලා කියන්නේ අමතල නැත්තම් කතා කරලා. ඒව පින්වත්නි පින්වත්නි මීනනුවර ගොස් වේදිහ රජුරන්ගේ ඉස තල් පැන් පලක් කියලා කියන්නේ තල් කුරුම්බයක්. වෑවර කියලා කියන්නේ තල් කුරුම්බ ගෙඩියක් නැත්තම් තල් වෑවර ගෙඩියක්. මඩනාසේ තල් කුරුම්බ ගෙඩියක් නැත්තම් තල් වෑවර ගෙඩියක් මඩනාසේ කඩුවෙන් කපාපියා දෙපයින් මැඩගෙන. කියන්නේ කකුල් දෙකෙන් පාගගෙන. දෙපයින් මැඩගෙන කියලා කියන්නේ කකුල් දෙකෙන් පාගගෙන. හිඳ ජයපානේ බොහොම. ඔන්න අපි ජයපානේ ඒකට ජයපානේ බොන්න යෝජනා කරන ආකාරය. අපි වේදිහ රජතුමාගේ හිස තල් පැන් පලක් වගේ පළමු. හිස පළල ඉවරලා අපි ඒ ශරීරය උඩ කකුල් තියාගෙන ඒක උඩ ඉඳගෙන ජයපානේ බොන්න කියලා ඒ තියෙන කෝපය ඒ ලෙස පිට කරනවා. සේනාව ගමනට සැරසීගෙන එන පරිද්දෙන් විධාන කරවයි අණ දෙන්නේ කියලා කිව්වා. කියා නැවත රහසිගතව කේවට්ටියටද ඒ පවත් කියා. අපගේ මෙබඳු මන්ත්‍රණයට බාධා කළ උපසමිතුරා කියලා කියන්නේ හතුරා ගනුම්හ 100ක් රජදරුවන් හා අටලොස් කියලා කියන්නේ 18ක් අක්ෂෝහිනියන් කියලා කියන්නේ අටලොස් කියලා කියන්නේ 18ක් අක්ෂෝහිනියක් කියලා කියන්නේ අංග සම්පූර්ණ මහා යුද සේනාවක් 18ක් වූ අංග සම්පූර්ණ යුද සේනාවක් ඒ කියලා කියන්නේ සාමාන්‍ය අවබෝධිත ඔයගොල්ලෝ මතක තබා ගන්න ඔයගොල්ලෝ දන්නවා ඇති පොතේ අගක් තියෙනවා ඇතුන් 21000ක් විතර 21870ක් පමණ ආශ්වය 65610ක් 610ක් විතර රිය 21870ක් විතර සේනාව ලක්ෂයකට ඉක්මු. එතකොට අස් රිය පාබල කියන චතුරාංගන සේනාව සම්පූර්ණ චතුරාංගන සේනාවකින් මේ නෙවෙයි ඉන්නේ පිරිස. මේ ඉන්න චතුරාංගන සේනාවේ ප්‍රමාණය ගත්තහම අපිට පේනවා තව විශාල ප්‍රමාණයක්. ඉතින් මේවැනි විශාල ප්‍රමාණයක් එක්ක යුද්ධ කරලා වේදිහ රාජ්‍ය මේ ජයග්‍රහණය කරගන්න පුළුවන්ද කියලා ගැටලුවක් තියෙන යුද්ධේ. මේ වගේ අවස්ථාවවල මේ තරම් ප්‍රබල කණ්ඩායමක් එන බව දක්වීම තුලින් උත්සාහ කරන්නේ මහේන්ද්‍ර පඬිවරයාගේ බුද්ධිමය කෞශල්‍ය, බුද්ධිමය බල මහිමය තවදුරටත් පැහැදිලි කරනවා. ඔහු තවදුරටත් උසස් පුද්ගලයෙක් බව පෙන්눔 කරන්න. හරිද? පමණ සේනාව හා පිරිවරා ඒ මීලුන් වලට යම්හ. අපහා කැටිව එව ආචාර්ණී කිය. දැන් බමුණ මේ බලන්න. බමුණානෝ Taman නුවණැති හේයි. මහෞෂධ පඬිතයන් දෑ ගන්නට මහෞෂධ පඬිතයන් අල්ලා ගන්නට පඬිතයන් දෑ අල්ලා ගන්නට පඬිතයන් අල්ලා ගන්නට පඬිතයන් අල්ලා පඬිතයන් අල්ලා ගන්නට නොපිලිවන ගියොත් අපිට මහත් ලැජ්ජාවක් නිය. අන්න ගියත් අපිට ගොඩක් ලැජ්ජායි මම කලින් කිව්වා. කාරණා කිය රජුර නවතමි. රජුර නැත කරන්න පුළුවන් කියලා හිතලා කරුණ පැහැදිලි කරා. සිතා රජුරවන්ට දේවයනි මේ වේදිහ රාජ්‍ය රජුගේ බලයෙන් නොවේ. මේක මේ වේදිහ රජතුමාගේ බලයක් නෙවෙයි. මහෞෂධ පඬිතයන් විධානයයි. ඌ තුල ඌතුම මහානුභාව කියලා කියන්නේ මහා බලයක් ඇති. මහානුභාව කියන්නේ මහා බලයක් ඇති. මහානුභාව කියන්නේ මහා බලයක් ඇති. ඒ මහෞෂධ පඬිතුන් විසින් රක්නා ලද මිථිලා නම් රාජධානිය සිංහයෙකු විසින් රක්නා ලද රන්ගල් ගුහාවක් පරිද්දෙන් වෙන කිසි කෙනෙකුන් විසින් ගත නොහැකි. මේක පෙර පූර්වයේ දෙන කතාවක්. ඒක උපමාවක් විදිහට භාවිත කරලා තියෙනවා. මෙතන උපමාවක් තියෙන එක පොඩ්ඩක් මතක තබා ගන්න. මේ උපමා භාවිතයක් මිථිලා නම් රාජධානිය සිංහය විසින් රක්නා ලද ගල් ගුහාවක් පරිද්දෙන්. උපමය මොකද්ද මේකේ? වේදිහ රාජ්‍ය ආරක්ෂා කිරීම. මහෞෂධ පඬිවරයා වේදිහ රාජ්‍ය ආරක්ෂා කිරීමට උපමේය කොයි වගේද කියනවා මිථිලා නම් රාජධානිය සිංහයෙකු විසින් රක්නා ලද ගල් ගුහාවක් පරිද්දෙන්. ගියොත් හුදෙක් කියලා කියන්නේ අනිවාර්යයෙන්ම. ගියොත් හුදෙක් කියලා කියන්නේ
හුදෙක් කියලා කියන්නේ අනිවාර්යයෙන්ම නැත්තම් නියත වශයෙන්ම. අපටම ලැජ්ජාවන්නේ. ඔබ ගමන. ඔබ ගමන කියලා කියන්නේ එහි යන්නට සිතන ගමන. නැත්තම් එහි යාම, එහි යෑම. එහි යෑමට නොකමැත්තේ කැමති නැහැ. මෙසේ කීහ. රජුරෝ වනාහි රාජමාණයෙන් කියලා කියන්නේ රජකුන් නිසා ඇතිවන ආඩම්බරය. රජකු නිසා ඇතිවන රජකු වීම නිසා ඇතිවන ආඩම්බරය. තමා රජකු බැවින් ඇතිවන ආඩම්බරය රාජමාණයෙන්. තමා රජකු නිසා ඇතිවන ආඩම්බරය රාජමාණයෙන්. තමා රජකු නිසා ඇතිවන ආඩම්බරය ඉසුරුමාණයෙන්. ධනෙ නිසා ඇති ආඩම්බරය. ධන සම්පත් නිසා ඇතිවන ආඩම්බරය. ඕන තව විස්තර කරලා කියන්න පුළුවන්. ඔය තමයි කියන රෙක්සියක් රාජධානි සහ ඒ රාජධානි වල ඇති වස්තු සම්භාර නිසා ඇතිවන ආඩම්බරය කියන එක. ඉසුරුමාණයෙන්ද මත්ත දණ්ඩකින් පහරලද සර්පයෙකුසේ උපමාවක්. කෝපයෙන් ගිලිහි ඒ මහෞෂධ කුමක් කෙරෙහිදයි කිය. එසේම අභිමාන පුරස්සර වූ. අභිමාන පුරස්සර වූ. මොකද අභිමාන පුරස්සර වූ කියලා කියන්නේ අභිමානය මුල් කරගත්. අභිමාන පුරස්සර වූ කියලා කියන්නේ අභිමානය මුල් කරගත්. අභිමාන පුරස්සර වූ කියලා කියන්නේ අභිමානය මුල් කරගත්. අභිමාන පුරස්සර වූ කියලා අභිමානය මුල් කරගත්. අභිමාන පුරස්සර වූ අභිමානය මුල් කරගත්. එක්සියක් රජුරන් පිරිවරා වේරම්භ වාතයෙන් කියලා කියන්නේ අහසෙහි යොදුනක් පමණ ඉහළින් අහසේ යොදුනක් පමණ ඉහළින් ඉහළ යොදුනක් පමණ එපිටින් යොදුනක් පමණ එපිටින් නැත ඉහළින් ඇතයි සැලකෙන වාතයෙන් වේරම්භ වාතය කියලා කියන්නේ ඒක. අහසේ යොදුනක් පමණ එපිටින් ඇත. අහසේ යොදුනක් පමණ දුරින් එපිටින් නැතයි කියලා හිතන සැලකෙන වාතයෙන් වේරම්භ වාතයෙන්. හැලලී ගිය කියලා කියන්නේ කැළඹුණු. කැළඹුණු. වේරම්භ වාතයෙන් දැඩි සුළඟක් හරිද? වේරම්භ වාතය. ඒක දැඩි ලෙස කැළඹුණු. හැලුණු කියලා කියන්නේ හැලලී කියන කැළඹුණු. අටලොක් අක්ෂෝහිනියක්. අටලොස් අක්ෂෝහිනියක් කියලා කියන්නේ 18ක් වූ පරිපූර්ණ සේනාවක් කියන එක. 18ක් වූ පරිපූර්ණ සේනාවක්. හැලලී ගිය කියලා කියන්නේ කැළඹුණු. සේනාව යුක්ත වැණික් වුණාහ. කීවට යෝධ තමන්ගේ බස් රජ්ජුරුවන් සිතට නංවාගත නොහි. සිතට නංවාගත නොහි කියලා කියන්නේ සිතට නංවාගත නොහි කියලා කියන්නේ සිතට අවබෝධ කර දීමට නොහැකිව. රජ්ජුරුවන්ට අවබෝධ කර දීමට නොහැකිය. රජ්ජුරුවන්ට අවබෝධ කර දීමට නොහැකිව. රජ්ජුරුවන්ගේ සිතට අවබෝධ කර දීමට නොහැකිව. නැත්නම් රජ්ජුරුවන්ගේ සිතට අවබෝධ කර දීමට නොහැකිව. රජ්ජුරුවන්ට පටහැනි. පටහැනි කියලා කියන්නේ විරුද්ධ. පටහැනි කියලා කියන්නේ විරුද්ධ. වීනම් යුක්ත නොවේ සිත රජ්ජුරුවන් හා සමග නිකුණ. එයා කැමැත්තෙන් නෙවෙයි රජතුමාට විරුද්ධ වෙන්න බැරි නිසා තමයි මේ ගමන ඔහු පැමිණෙන්නේ. ගමන පැමිණේ. බෝසත්ණන් වහන්සේ විසින් බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ ජයපානය විද්වංසනය ව්‍යාකරණ තුලත් අහන මේ වචන විද්වංසනය කියලා ගන්නේ මොකද්ද? වන සම්පූර්ණයෙන් වනසා දැමීම. විද්වංසනය නැත්නම් වනසා දැමීම. විද්වංසනය සම්පූර්ණයෙන් වනසා දැමීම. සම්පූර්ණයෙන් වනසා දැමීම නැත්නම් වනසා දැමීම. බෝසත්ණන් වහන්සේ බ්‍රහ්මදත්ත රජුණන්ගේ ජයපානයේ වන විද්වංසනය සම්පූර්ණ වනසා දැමීම ලද්දා වූ දහසක් යෝධයෝ තමන්නා කටයුතු සම්පාදනය කොට. කටයුතු සම්පාදනය කොට කියලා කියන්නේ කටයුත්ත කරලා. කටයුත්ත සම්පාදනය කරලා කටයුත්ත කර. කටයුතු කළ ඉවරලා එක් දවසින්ම රාත්‍රී මුළුල්ලෙහි ගොස් මියලු නුවරට පැමිණ තමන් කළ කටයුතු පඬිතුන් වහන්සේට දැන්වූහ. පළමුව ඒ රජුරුවන් සමීප යවන ලද්දා වූ චරපුරුෂයෝද පඬිතුන් වහන්සේට චූලනික බ්‍රහ්මදත්ත රජුරෝ වේදේහ රජුරුවන් ගණුම්හයි කියන්නේ වේදේහ රජුරෝ අල්ලා ගන්නවා කිය 100ක් රජුන් පිරිවරා එන්නා. දැන් වන පණිවිඩය වන සැරින් සැරේ. පඬිතුන් වහන්සේ පමානෝන සීක්වා ප්‍රමාද වෙන්න එපා පඬිතුන් වහන්සේ කියලා පණිවිඩය වනවා. හසුන්නේ වුණ හසුන් පත්‍ර ලියලිවා. අප 80 තැන ලැබුම් ගත්ත. ලැබුම් ගත්ත කියලා නැවතුණා. දැන් අපි නැවතුනේ මේ හවල් තැන. මේ කවුද මේ කියන්නේ?
රජු මහින්ද පඬිවරයා යවුවා අර අනෙක් සේනාව ඇතුළට. සතුරු සේනාවන් ඇතුළට ඔත්තු කරුවා. ඔවුන් කියනවා දැන් අපි මෙන්න මේ ස්ථාන නැවතිලා ඉන්නේ. අද වනාහි නුවරට එන්න ආයේ. අද අනිවාර්යෙන් අපි නුවරට එනවා. වණිතන් වහන්සේ නිරන්තරයෙන් හසුන් නෙව්වා. ඒ අසා මහ බෝසතාණන් වහන්සේ වඩාලම කියලා කියන්නේ වඩාලම කියලා කියන්නේ වඩාත්ම කලමනා විදානෙහි. වඩාත්ම කලමනා විදානෙහි කියලා කියන්නේ කල යුතු දැනුම් දීම් ආදිය පිළිබඳ. කලමනා විදානෙහි කියලා කියන්නේ කල යුතු දැනුම් දීම් වඩාත්ම කල යුතු දැනුම් දීම් ආදිය. නැත්තම් කල යුතු දැනුම් දීම් ආදිය. කල යුතු දැනුම් දීම් ආදිය පිළිබඳ නොපමා වූ කියලා කියන්නේ ඉක්මන් කළහකි. ඉක්මන් කළා කියන නොපමා වූ. ඉක්මන් කළසේක. වේදික රජුරෝ වනාහි මේ නුවර ගන්නට එත්ලයි කියලා කියන්නේ එනවලු. උතන ල කියලා කියන්නේ පුතා ශ්‍රුති සූචන සති සූචන ඇහුවා කියලා කියන්නේ සති සූචනාර්ථයේ අපි කියන ශ්‍රුති සූචනාර්ථයේ නිපාතය. ශ්‍රුති සූචනාර්ථය ඇහු බව ප්‍රකාශ කරන. ඔය මේක මෙහෙම කියන්න පුළුවන්. මේ නුවර ගන්නට ලු කියලා අපි කියන්නේ. ලු කියන එකට සමාන අකුරක් තමයි ල කියන කෝක. ලු කියන එක තිබුණා toy අර්ථයම තමයි. කියන්නේ නුවර අල්ල ගන්න එනවලු. පරම්පරා ශබ්දයෙන් කියලා කියන්නේ කටින් කට පැතිර ගිය කතාවලින්. පරම්පරා ශබ්දයෙන් කියලා කියන්නේ කටින් කට පැතිර ගිය කතාවලින් ඇහුවා. ඊළඟට ඉක්බිති බ්‍රහ්මදත්ත රජුරෝ පෙර සන්ධ්‍යාවෙහි කියලා කියන්නේ රාත්‍රී මුල් කොටසේ බ්‍රහ්මදත්ත රජුරෝ පෙර සන්ධ්‍යාවේ රාත්‍රී මුල් කොටසේම ගන්නා ලද්දා වූ ලක්ෂ ගණන් දඬු ඇට කියලා කියන්නේ අතන විලක්කු වලට නැත්තම් පන්දම් කියලා කියන්නේ. අන්නේ පන්දම් පහන් වලින් පන්දම් පහන් ආලෝකයෙන් ගොස් සියලු සත්‍යදුන් කියන යදුන් 7යි. සත්‍යදුන් කියන්නේ යදුන් 7යි. යදුන් ගැන අපි කලින් කතා කරලා තියෙනවා. සත්‍යදුන් මීලු නුවර පිරිවරා කියලා කියන්නේ වටලා ගත්ත. කෙසේ වට කළෝදයත් පළමු කොට පා පොළොව අඟල වියලි වැලි පා පොළොව අඟල කියන්නේ වියලි වැලි පුරවා ඇති කානුව. පා පොළොව අඟල වියලි වැලි පුරවා ඇති කානුව වටා රන් සන්නාහ සන්නාහ කියලා උතන කියනවා විස්තර ලියා ගන්න බෑ ඔයගොල්ලන්ට ඊටමදී රන් සන්නාහ කියලා කියන්නේ රත්තරන් වලින් වැඩ කළ රත්තරන් වලින් සිදු කළ නැත්නම් රත්තරන් වලින් සකසන ලද පපු ආවරණ කියලා ලියා ගන්න. පපු ඉස්සරහට දානවා. මොකද ඊතල වදින අර අපි ආවරණ වල දානවනේ. රන් සන්නාහ කියලා කියන්නේ ඒකයි. පපුව ආවරණය කරන්නට ඉදු රත්තරන් වලින් සකසන ලද පපු ආවරණ. ලන් ලද්දා වූ රන් සැත් කියලා කියන්නේ චක්‍ර රත්තරින් සැදු පිහි රන් සැත් කියන්නේ රත්තරන් වලින් සැදු පිහි. රන් පොරෝදු කියලා කියන්නේ රත්තරන් වලින් සැකසූ පොරෝණ පෙරවන ඒවා. ඒ මොකටද? රත්තරන් වලින් සැදු පෙරවන රන් පොරෝදු කියලා රත්තරන් වලින් සැකසූ පොරෝණ මොකටද?
ඇතුන් අශ්වයන් ආදීන් පෙරවීම සඳහා. උන්ගර දාන ශරීරයේ උඩ ඒක. ලන් ලද්දා වූ රන් ආදී හස්ත්‍ය අලංකාරය. කියන්නේ ඇතුන් සරස අලංකාර කිරීම. ඇතුන් සරස අලංකාර කිරීම. හස්ත්‍ය අලංකාරය. ඇතුන් සරස අලංකාර කිරීම. සරණ ලද්දා වූ සොඳින් ගන්නා ලද මුගුරු ඇති කියන්නේ ආයුධ යකඩ ආයුධ ඇති ලෝහ ප්‍රාකාර. excuse me sir කියන්න අත්‍යලංකාර කියන එකේ තේරුම පොඩ්ඩක් කියන්න. හස්ත්‍ය අලංකාරයෙන් කියලා කියන්නේ ඇතුන් සරසා අලංකාර කිරීමෙන්. ඇතුන් සරසා අලංකාර කිරීමෙන් හස්ත්‍ය අලංකාර. ඇතුන් සරසා අලංකාර කිරීමෙන් හස්ත්‍ය අලංකාර. සරහන් ලද්දා වූ සොඩින් ගන්නා ලද මුගුරු ඇති ලෝහ ප්‍රාකාර. ඒ කියන්නේ යකඩෙන් සැදු තාප්ප හා බැමි. යකඩෙන් සැදු තාප්ප හා බැමි. ලෝහ ප්‍රාකාර කියන්නේ යකඩෙන් සැදු තාප්ප හා බැමි කියන එක. ලෝහ ප්‍රාකාර කියන්නේ යකඩෙන් සැදු තාප්ප හා බැමි කියන එක. වී නමුත් පිටින් ඇන සුණු විසුරු කරන්නට සමර්ථ ශක්තිය ඇති දෙකපොළය කියලා කියන්නේ කම්බුල් දෙක. දෙකපොළය කියලා කියන්නේ කම්මුල් දෙක. හා කෝෂය. කෝෂය කියන වචනේ උත්තරයක් මම පස්සේ දෙන්නම්. එතන කෝෂය කියලා කියන්නේ මම ඉස්සරහට දෙන්නයි වචනේ. සාමාන්‍යයෙන් මට මතක විදිහට කර ලිංගුව කියලා බෂ්න කොපුව කියන අර්ථය තියෙන්නේ. කොපුව කියන කෝෂය කියන්නේ කොපුවක් වගේ එකක්. ඒ ලිංගුව කියලා බෂ්න කොපුව කියලා ගත්තත් හරි. ඒක පස්සේ ලියමු අපි ඒක කතා කරමු. කෝෂය. යන තුන් තැනින් කම්බුල් දෙක අර ලිංගුව කියලා බසින කොපුව කියන එක කියන තුන් තැනින් වෑහෙන්නා වූ කියලා කියන්නේ ගලා බසින. එක් මදයකින්ද කියලා කියන්නේ පුතා මේ ඔය කියන්නේ මේ මද කිපිලා කියලා අපිට කතා කරේ ගුත්තිලකාවේ. මද කිපිනවා කියලා කතා කරේ ගුත්තිලකාවේ. අන්න ඒකයි කියන්නේ. මද කිපුණු කාලෙට අලි ඇතුන් එතන මද කිපුණු ඇතුන්ගේ ශරීරයේ සෑම ස්ථානයකින්ම මොනවද මේ ගලා බසිනවා මදයන්. එනේ වතුර වගේ ස්වභාවයක් ගලා බසිනවා. ඇස් වලින්, කන් වලින්, නාස්පුඩු වලින්, දෙකම්බුල් වලින් ඊළඟට අපි හැම ශරීරයේ බැහැර කිරීම කරන්න පුළුවන් හැම තැනින්ම ඒ ශ්‍රාවයක් පිට කරනවා මද කිපුණන් පස්සේ. මේ මද කිපෙනවා කියලා කියන්නේ ලිංගික උත්තේජන කාලයක් ඒකට කියන්නේ. ලිංගික උත්තේජන කාලයක් ගැන කියන්නේ. මදයකින් කියලා කියන්නේ ඒකයි. එම යතෝක්ත ස්ථාන තුන හා දෙකන් අන්න බලන්න ඊළඟට කන් දෙක. කන් සිදුරු. ඇස් සිදුරු. ඔන්න බලන්න මම කිව්ව ටික හරි. ඒ කිව්ව ස්ථාන තුනෙන් පස්සේ තව දෙකක් හිතනවා කන් දෙක. ඊළඟට ඇස් දෙක. එන සප්ත ස්ථාන කියන්නේ ස්ථාන හතෙන්ම. වෑහෙන්නා වූ එක් මදයකින්ද සප්ත ස්ථානය හා දිනාසපුඩු 7යි දැන් 9යි. නාසයේ සිදුරු දෙක. බලන්න නාසයෙන් මොනවද මද කියන ඒ ශ්‍රාවය බේරනවා. මද කිපීම නිසා ඇතිවන ශ්‍රාවය. ඊළඟට සිදුරු දෙකෙන්ද නාසයේ දිනාසපුඩු කියලා කියන්නේ නාසයේ සිදුරු දෙක. ඊළඟට බුද මාර්ගය. බුද මාර්ගය කියලා මොකක්ද කියලා ඔයගොල්ලෝ දන්නවනේ නේද? බුද මාර්ගය යන දශ ස්ථානයෙන් වැහෙන්නා වූ එක් මදයකින්ද මෙසේ ගිලිහෙන තුන් මදයකින් යුක්ත වූ සර්ණාභරණේ. සර්වාභරණයෙන් කියලා කියන්නේ සියලු අලංකාර ආභරණ වලින්. සර්වාභරණයෙන් කියලා කියන්නේ සියලු අලංකාර ආභරණ වලින්. සර්වාභරණයෙන් කියලා කියන්නේ සියලු අලංකාර ආභරණ වලින්. සියලු අලංකාර ආභරණ වලින්. විභූෂිත කියලා කියන්නේ සැරසූ.
ජය අකුසු කියලා කියන්නේ ජයග්‍රාහී හෙන්ඩු කියන එක. ජය පිණිස ගෙන යන හෙන්ඩු. ජයග්‍රහණය සිහිවීම පිණිස ගෙන යන හෙන්ඩු තියෙනනේ. ඉස්ස කලින් ඒවා ජයග්‍රහණය කරාම ඒව සිහි වෙන හෙන්ඩු අරන් යනවා. තමයි හයියක් ශක්තියක් නේ මානසික. ජය අකුසු. ජයග්‍රාහී බව මතක් වෙන්න තියෙන හෙන්ඩු. තෝමරාදී. 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 තෝමරාදී කියලා කියන්නේ හෙල්ල ආදී කියන එක. හෙන්දුව හෙල්ලේ ආදී. ආයුධ ගාත් මේකෙදී මම අවසන් කරනවා. ඉතින් හැබැයි ටිකක් දිගයි. තව පොඩි කොටසකින් මම අවසන් කරනවා. තෝමරාදී ආයුධ ගාත් අත් ඇතිව පිට හිඳිනා ඇතරුවන් කියලා කියන්නේ ඇත්ගොව්වා. ඇතරුවන් කියලා කියන්නේ ඇත්ගොව්වා. ඇතරුවා. ඇත්ගොව්වන් විසින් ගැවසීගත්. ඒ රජ්ජුරුවන්ගේ කෝපය නැමැති ගින්නෙන් නැගී දුම් කඳසේ උස්වී. මේ හැම වෙලාවෙම අපිට පේන පුතා මේ යුද්ධය සඳහා සූදානම් වන ස්වභාවය. යුද්ධය සඳහා සූදානම් වන ස්වභාවය මේ පෙන්වු කරන්නේ. කෝප නැමැති රජුරන්ගේ කෝප නැමැති ගින්නෙන් උපමාවක් තියෙන්නේ. නැගී දුම් කඳක්සේ උස්වී. කන්තලින් කියලා කියන්නේ කන්තල ගසා. කන්තල ගසා කියලා කියන්නේ කන්තලින් කන්තල ගසා කියලා උතන ලියා ගන්න ඉඩමදි. කන්තල වලින් කන්තල ගසා කියලා කියන්නේ කනින් කනට ගෑවෙනසේ ලංව. කනින් කනට ගෑවෙනසේ ලන්ව කන්තල ගසා කියලා කියන්නේ. කන්තලින් කන්තල ගසා කියලා කියන්නේ කනින් කනට ගෑවෙනසේ ලංව. සිටුවන ලද්දා වූ ඇත් වලල්ලකින් ඇතුන්ගේ වලල්ලකින් ඇතුම් සියල්ල රවුමක්සේ සිටීමෙන් ඇතුම් සියල්ල රවුමක්සේ සිටීමෙන්ද ඇත් වලල්ලකින් ඇතුම් සියල්ල රවුමක්සේ සිටීමකින්ද. ද මේ කොටසේ තියෙන්නේ වේදේහ රාජ්‍ය වට කළ ආකාරය. කොහොමද වේදේහ රාජ්‍ය වට කළේ කියලා. නිසා වේදේහ රාජ්‍ය වට කළ ආකාරය තමයි මේ ටික ඉදිරියට සම්පූර්ණයෙන්ම තියෙන්නේ. මම මෙතනින් එහාට දැන් අද මේ කොටස නවත්තලා මේ වචන ටිකක් මම ඉදිරියට දෙනවා. ඊට අමතරව මම මගදීත් ඔයගොල්ලන්ට මේ කතාව පටන් ගන්නවා යම් තැන්වලදී මේ වචන ටික මම ඉස්සරහ දෙන්න අතර. ඒ නිසා අද මම මේ කොටස මෙතනින් නවත්තනවා. මේ නැවතු තැන පොඩ්ඩක් කියන්න. වේදේහ නගරේ මේ අර හිටිය ඇමතිවරු 4 දෙනා කවුද? මොකද? සේනක මේ අර ඡේදයේ තියෙන සේනක ආදී පඬිත ඒ කියන්නේ අර මේ මහෞෂධ පඬිවරයාත් එක්ක මහෞෂධ පඬිවරයාට කලිනුත් වේදේහ රාජ්‍යයේ හිටිය පුරෝහිතයෝ 4 දෙනා උපදේශකයෝ 4 දෙනානේ. කුක්කුස වගේ මට මතක පොඩි කොටසක් කෙනෙක් දෙනෙක් විතර මතකයි. සේනක පුක්කුස දේවින්ද කාවින්ද 4 දෙනා. ඔව් සේනක පුක්කුස කියන වචනේ පොඩ්ඩක් මතකෙට තිබ්බ මට. සේනක පුක්කුස කාවින්ද දේවින්ද කියන 4 දෙනා තමයි හිටියේ. හරි. එහෙනම් මම දැනට මෙතන 4 දෙනයි. ඔව්. හරිද? මෙතනින් මම එහෙනම් අදට නවත්තනවා මේ කොටස. මෙතනින් එහා බොහෝ වෙලාවට ඔයගොල්ලෝ ඉස්සරහද මේ වචන ටික මම WhatsApp කරන්න ඉර තියෙනවා. සිවිල්ෙන් ඉන්න. බොහොම ටිකක් අපි මේ ටිකට එන ඊළඟ ඡේදයට එන වචන ටික මෙතෙන්ට එන වචන ටික WhatsApp කරලා තිබොත් එහෙම විභාගෙ නිසා මම බොහෝ වෙලාවට මේක නොකර ඉන්නත් ඉඩ තියෙන මේ ටික විභාගෙ නිසා ඔයගොල්ලෝ ඒකට සූදානම් වෙන නිසාම එහෙම නැත්නම් මම මේක අනිවාර්යයෙන් WhatsApp කරලා ඒකට දාලා කටයුතු කරනවා. හරි කමක් නැහැ. ඔතනින් අපි අදට නවත්තමු. සිතුවන ලද්දාව ඇත්වලල්ලෙන් කියන තැනින් ඊළඟ දවසේ එතන ඉඳලා අපි සාකච්ඡා කරමු. ගුත්තිල කාවේ අපි ගියොත් එහෙම ගුත්තිල කාවේ දෙවෙනි පාඩමේ මෙන්න මේ කවි ඔයගොල්ලෝ පාඩම් කරන්නට ඕන. කවි නෙමෙයි. මෙන්න මේ හැඳින්වීම. බොහොම පොඩ්ඩක් හැඳින්වීමට එන්න මෙන්න මේ කොටස පාඩම් කරලා තියාගන්න ගුත්තිල කාවේ. මොකද එච්චර ඔයගොල්ලෝ පාඩම් කරලා තියෙන්නේ මේව පාඩම් කරන්නේ මේව සාමාන්‍යයෙන් සම්පූර්ණ කරගන්න තියෙන්නේ.
මේ හැඳින්වීමක් තියෙන ඔයගොල්ලෝ පේනවා හැඳින්වීමක් තියෙනවා. හිතන්න මේක අපි කතා කරේ නැහැ. සිංහල සාහිත්‍ය ස්වර්ණම යුගයේ පිළිබඳ පොඩි විවරණයක් තියෙන්නේ. ඔයගොල්ලෝ දන්නවා මේ කෝට්ටේ සාහිත්‍ය යුගයේ සිංහල සාහිත්‍ය ස්වර්ණම යුගයේ බවට පත් වුණා. එකල රාජ්‍යයේ තිබුණු ටිකක් අර නිවි සැනසි ස්වභාවය නැත්නම් රාජ්‍යයේ තිබුණු ආරක්ෂාකාරී ස්වභාවය. දැන් කියනවා ස්ථාවරත්වය රාජ්‍යයේ පැවති ස්ථාවර ස්වභාවය. රාජ්‍යයේ පැවති ස්ථාවරත්වයේ හේතු කොටගෙන මොකක්ද උනෝ උදේ මේ කෝට්ටේ සාහිත්‍ය එක පැත්තකින් සිංහල සාහිත්‍යයේ ස්වර්ණ යුගයට බාත් වෙනවා. අනික් පැත්තෙන් මේ කාල සීමාව තුළ සාමාන්‍ය අවබෝධය මතක තබා ගන්න ගිහි මෙන්ම පැවිදි කියන දෙපිරිසම සාහිත්‍යකරණේ යෙදෙන්න පටන් ගත්තා. ගිහි පැවිදි දෙපිරිසම මේ සාහිත්‍යයේදී සාහිත්‍යකරණේ යෙදෙන්න පටන් ගත්තා. ඒක පොඩ්ඩක් අවබෝධ කරලා තියාගන්න. මොකද සිංහල සාහිත්‍ය ස්වර්ණ යුගයේ බවට පත් වෙන්න නම් ඒ යුගයේ මොකක් හරි විශේෂත්වයක් තියෙනවා. විශේෂත්වය තමයි මේ යුගයේ දක්න ලැබුණු ඒ ස්ථාවරත්වය. අපි ඒක පොඩ්ඩක් සටහන් කරගෙන මිමු. 12-13 සිවසෙන් ආරම්භ වන. 13 වන සිවසෙන් ආරම්භ වන. මොන සාහිත්‍ය යුගයේද 13 වන සිවසෙන් ආරම්භ වන? කෝට්ටේ සාහිත්‍ය යුගය. කෝට්ටේ සාහිත්‍ය යුගය හිස්තැනේ ඉන්නේ කෝට්ටේ සාහිත්‍ය යුගය කියලා. 13 වන සිවසෙන් ආරම්භ වන කෝට්ටේ සාහිත්‍ය යුගය සිංහල සාහිත්‍ය ස්වර්ණම යුගය කියලා සලකනවා. ඒතර මේ සාහිත්‍ය අතින් පොහොසත් යුගයක් වීම සඳහා විශේෂයෙන්ම 6 වෙනි පරාක්‍රම රජුගෙන් රාජ්‍ය අනුග්‍රහය බලපෑ ඇති බව හිතන සලකලා 6 වෙනි පරාක්‍රම රජතුමාගෙන් ලැබුණු රාජ්‍ය අනුග්‍රහය ප්‍රධාන වශයෙන්ම හේතු වෙලා තියෙනවා. ඊළඟට බලන්න ඊට අමතරව කොට්ටේ යුගයේ සාහිත්‍ය නවෝදයක් ඇති කිරීමේදී බලපෑ හේතු ටිකක් තියෙනවා. අපි තාම කෙටියෙන් අපි පිළිබඳ විවරණයක් කරගන්නට ඕන. මතක තබා ගන්න එකක් තමයි කෝට්ටේ සාහිත්‍ය යුගය සාහිත්‍ය නවෝදයක් ඇති කිරීම අලුත් ආලෝකයක් නැත්නම් නැවුම් දෙයක් බවට පත් වීම අලුත් දෙයක් බවට පත් වීමට සාහිත්‍ය නව ප්‍රබෝධයක් ඇති කිරීම නවෝදයක් ඇති කිරීම ප්‍රබෝධයක් ඇති කිරීම හේතුණු කාරණා කීපයක් අතරින් පළවෙනිම කාරණාව විදිහට අපි විශේෂයෙන්ම කලින් සඳහන් කර ඔය 6 වෙනි පරාක්‍රම බහු රජුගෙන් ලැබුණු රාජ්‍ය අනුග්‍රහය හේතු වෙන සාහිත්‍යයට ලැබුණු රාජ්‍ය අනුග්‍රහය 6 වෙනි පරාක්‍රම බහු තමයි. ඊට අමතරව අපි දන්නවා මේ විශේෂයෙන්ම මේ කාල සීමාව තුළ රට තුළ සාමකාමී දේශපාලන වාතාවරණයක් රටේ උද්ගත වෙලා තිබෙනවා. 6 වෙනි පරාක්‍රම බහු රජු දවස්. ඒකත් හේතු වුණා මේ සාහිත්‍යයේ නවෝදයක් ඇති කරන්න. ඒ වගේම පැවිදි වගේම මම ඉස්සෙල්ලා කිව්වා පැවිදි වගේම ගිහි පඬිවරු මේ කාලේ බිහි වුණා. ඒකත් එක හේතුවක් වුණා. ඒ වගේම අපි කිව්වොත් එහෙම මේ කාල විද්‍යාස්ථාන බොහෝමයක්. ඒ කියන්නේ අධ්‍යාපන මධ්‍යස්ථාන බොහෝ නිර්මාණ වුණා. ඉගෙන ගන්න තියෙන ස්ථාන බොහෝ නිර්මාණ වුණා මේ කාලේ. ඒකත් හේතු වුණා මේ සාහිත්‍ය නවෝදයක් ඇති කරන්න. ඒ විතරක් නෙවෙයි කෝට්ටේ සාහිත්‍යයේ සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ පැවිදි පඬිවරු විශාල ප්‍රමාණයක් ග්‍රන්ථකරණයේ යෙදුණා. විශේෂයෙන්ම අපි දන්නවා තොටගාමී රාහුල හාමුදුරුවෝ, වීදාගම මෛත්‍රී හිමියන්, වැත්තෑවේ හිමියන්, ඉරුගේ කුලතිලක වගේ අය මේ සාහිත්‍යයේ සාහිත්‍යකරණයේ යෙදුණ නිසාම කෝට්ටේ යුගයේ සාහිත්‍ය නවෝදයක් ඇති වීමට බලපෑ හේතු වුණුයි කියන කාරණාව විදිහට අපිට සලකන්න පුළුවන්. අපි තාම කෙටියෙන් මේ කරුණු කීපය ලියා ගමු. අංක 1 6 වෙනි පරාක්‍රම බහු රජුගෙන් සාහිත්‍යකරණය සඳහා සාහිත්‍යකරණය සඳහා 6 වෙනි පරාක්‍රම බහු රජුගෙන් සාහිත්‍යකරණය සඳහා නොමද අනුග්‍රහයක් හිමිවීම 6 වෙනි පරාක්‍රම බහු නොමද අනුග්‍රහයක් ලබා දුන්නා සාහිත්‍යකරණය. ඒක හේතු වුණා සාහිත්‍ය ප්‍රබෝධයක් ඇති කරන කෝට්ටේ සාහිත්‍ය යුගය. මොකද අපි කෝට්ටේ සාහිත්‍ය යුගයේ ස්වර්ණමය සාහිත්‍ය යුගය කියනවනේ. ඒ ස්වර්ණමය සාහිත්‍ය යුගය වෙන්න බෑනේ නිකන් ආවට ගියාට ඒකට හේතු තියෙන බම්නේ හේතු තමයි අපි එකින් එක විමසමින් යන්නේ. මොනවා අපි එකක් හඳුනා ගන්න. 6 වෙනි පරාක්‍රම බහුතුමා සාහිත්‍යකරණය සඳහා ලබා දීලා තියෙන නොමද අනුග්‍රහය ප්‍රධාන කාරණාවක් බවට පත් වෙන සිංහල සාහිත්‍ය ස්වර්ණමය යුගයක් බවට පත්වන්න. ඊළඟට වැදගත් කාරණාව මේ කාල සීමාවේ රට තුල දේශපාලන
රට තුල සාමකාමී දේශපාලන වාතාවරණයක් තිබුණා. මේකත් මතක තබා ගන්න. මේ කාල සීමාව තුල රට තුල සාමකාමී දේශපාලන වාතාවරණයක් උද්ගතව තිබීමත් මේ යුගයේ සාහිත්‍යකරණයට පිටිවහලක් වන එකක් ලියා ගන්න. රට තුල පැවති සාමකාමී දේශපාලන වාතාවරණය. රට තුල පැවති සාමකාමී දේශපාලන වාතාවරණය. රට තුල පැවති සාමකාමී දේශපාලන වාතාවරණය හේතු වුණා තවත් හේතුවක් ලෙස. කියන්නේ රට තුල රට යුද්ධ කෝලාහල වලින් තොරව ආක්‍රමණ වලින් තොරව තනි පාලකගේ අංශක යටතේ රට පාලනය වුණා. ඒක හේතුවක් වුණා. රට මොකද එතකොට නීතිය එක නීතියක් සාමකාමී රටක්. මේ සාමකාමී රට තුල අනිකුත් දේවල් වලට නැගී සිටින එකතුවන්ට වර්ධනය වන්ට එය පිටිවහලක් බාටපත් වෙන නිසා රට සාමකාමී වීම නිසා මොකද උනේ? කෝට්ටේ සාහිත්‍ය යුගය සිංහල සාහිත්‍ය සරණ යුගයක් බවට පත් වන්න තවත් හේතුවක් බවට පත් වුණා. ඊ වගේම කෝට්ටේ සාහිත්‍ය යුගයේ ගිහි පැවිදි පඬිවරු බිහිවීම මේ යුගය සරණමය සාහිත්‍ය යුගය බවට හේතු වන්නේ. මේ යුගයේ සරණ යුගයක් බවට පත් වන්න හේතු වුණා. ගිහි පැවිදි පඬිවරු බිහිවීම. ගිහි පැවිදි පඬිවරු බිහිවීමත් හේතු වුණා. ඒකක් ලියා ගන්න. ගිහි පැවිදි පඬිවරු බිහි වුණානේ මේ සාහිත්‍ය යුගයේ. ඒකත් හේතු වුණා මේ යුගයේ සරණ යුගයක් බවට පත් වෙන්න. ගිහි පැවිදි පඬිවරු බිහිවීම. ගිහි පැවිදි පඬිවරු බිහි වෙන්න එයත් හේතු වුණා. ගිහි පැවිදි පඬිවරු බිහිවීම හේතු වුණා මේ සිංහල සාහිත්‍ය සරණ යුගයක් බවට පත් වෙන. ඒ විතරක් නෙමෙයි. මේ කාල සීමාවේ විද්‍යාස්ථාන, ඒ කියන්නේ අධ්‍යාපනය හැදෑරිය හැකි ස්ථාන රාශියක් ප්‍රකට වුණා. ප්‍රසිද්ධ වුණා නැත්නම් බිහි වුණා. විද්‍යාස්ථාන රාශියක් බිහි වීම ප්‍රකට වීම ප්‍රසිද්ධියටපත් වුණා. ඒ ආශ්‍රයෙන් ඒ ප්‍රසිද්ධියත් එක්ක ඒ ආශ්‍රයෙන් බොහෝ අය අධ්‍යාපනය තුලින් සාහිත්‍යකරණයට ග්‍රන්ථකරණයට පිවිසෙන්නට හේතු වුණා. විද්‍යාස්ථාන රාශියක් ප්‍රකට වීම බිහි වීම. තව එකක් මම කියන්නම් මෙතන ටිකක් විතරක්. ඒ වගේම තමයි මේ කාල සීමාව තුළ ප්‍රසිද්ධ ගිහි පැවිදි පඬිවරු රාශියක් ග්‍රන්ථකරණයේ යෙදුණා. පඬිවරුන්ට නැන්නේ සාහිත්‍යකරණයේ යෙදෙන්නේ නැත්තම් අන්න බලන්න ප්‍රසිද්ධ ගිහි පැවිදි පඬිවරු රාශියක් ග්‍රන්ථකරණයේ යෙදීමත් මේ යුගයේ සිංහල සාහිත්‍ය සරණ යුගයක් බවට පත් හේතු වුණා. කලින් කිව්වා පැත්තෑවි හිමියන්, ඊළඟට වීතාගම මෛත්‍රී හිමියන්, පුත්‍රගම රාහුල හිමියන් ආදී කරගත්තු ස්වාමින් වහන්සේලා මේ කාල සීමාව තුළ සාහිත්‍යකරණයේ යෙදෙන ගිහි පැවිදි පඬිවරු ප්‍රසිද්ධ ගිහි පැවිදි පඬිවරු රාශියක් ග්‍රන්ථකරණයේ යෙදීමත් මේ කාලේ විශේෂත්වයක් බවට පත් වුණා. සාහිත්‍යකරණයේ ප්‍රබෝධයක් ඇති කරන්න. හරිද? කෝට්ටේ සාහිත්‍යයේ නවෝදයක් ඇති කරන්න. දැන් ඔය කිව්ව කාරණා ඔයගොල්ලන්ට පේනවා සිංහල සාහිත්‍යයේ සරණ යුගයක් බවට පත් කරන්න කෝට්ටේ සාහිත්‍යය පිටිවහලක් බවට පත් වෙන බව. කෝට්ටේ සාහිත්‍යය පිටිවහලක් බවට පත් වෙනවා. ඒතර කෝට්ටේ සාහිත්‍ය යුගය රජතුමා සාහිත්‍යකරණ දැක්වූ අනුග්‍රහය, රටේ පැවති සාමකාමී වාතාවරණය, ගිහි පැවිදි පඬිවරු රාශියක් බිහිවීම, ගිහි පැවිදි පඬිවරු ග්‍රන්ථකරණයේ නිරතය වීම, ඊළඟට ගත්තාම විද්‍යාස්ථාන රාශියක් ප්‍රකට වීම, බිහිවීම යනාදී කාරණා නිසා සිංහල සාහිත්‍ය සරණ යුගය බවට කෝට්ටේ සාහිත්‍ය යුගය පත් වෙන බව ඔබ අවබෝධ කරගන්නට අවශ්‍යයි. අවබෝධ කරගන්නට අවශ්‍යයි. හරිද? බලන්න ඊළඟට මේ තියෙන්නේ ඒ සාහිත්‍යයේ බිහි වෙච්ච සාහිත්‍ය ග්‍රන්ථ සමුදායක්. ඔයගොල්ලෝ දැනටවත් දන්න ගුත්තිල කාව්‍ය නිර්මාණකරුවා කවුද කියලා, නිර්මාණ කරලා තියෙන කවුද කියලා වැත්තෑ හිමියන් කියලා සටහන් කරගන්න එතන. ඒවා විශේෂයෙන්ම සටහන් කරගන්න මොකද විශේෂ හයිලයිට් කරලා වගේ ලකුණු කරගත්තා නම් හරි. ගුත්තිල කාව්‍ය රචනා කරන්නේ ගුත්තිල වෙනද පාඩම පුටගෙන තියෙන ගුත්තිල කාව්‍යයෙන්. එතකොට පාඩම දාලා එක නිසා ඒක විශේෂයෙන් ලකුණු කරගන්න වෙනත් වර්ණකින් බැලුවට එක්වරම හැට ගැටෙන ආකාරයට. ඇස ගැටෙන ආකාරයෙන් විශේෂ කර දක්වන්න ගුත්තිල කාව්‍ය රචනා කරලා තියෙන්නේ වැත්තෑ හිමියන් බව අපි දන්න නිසා. එළු සිලෝ ශතකය කියලා නිර්මාණයක් කරලා තියෙන ග්‍රන්ථයක්. ඒත් කෝට්ටේ සාහිත්‍යයේ බලන ග්‍රන්ථ 16ක් මේක සඳහන් කරලා තියෙනවා. ඒක බලමු. ලෝවැඩ සංකරාව ගැන අපි දන්නවා. ලෝවැඩ සංකරාව රචනා කරන්නේ කවුද?
තොටගමේ ශ්‍රී රාහුල හිමි. ලුවැඩ සංග්‍රහ කවුද රචනා කරන්නේ? තොටගමේ ශ්‍රී රාහුල හිමි. දාගම් මෛත්‍රී හිමි. වීදාගම මෛත්‍රී හිමියන්. ඊඩගම වීදාගම මෛත්‍රී හිමියන් තමයි රචනා කරන්නේ. ලුවැඩ සංග්‍රහ මතක තබා ගන්න. ලුවැඩ සංග්‍රහ වීදාගම මෛත්‍රී හිමියන්. බුදුගුණ අලංකාරය කවුද රචනා කරන්නේ? බුදුගුණ අලංකාරය කවුද රචනා කරන්නේ? සටහන් කරලා තියාගන්න. වීදාගම මෛත්‍රී හිමියන් තමයි බුදුගුණ අලංකාර රචනා කරන්නේ. ඊළඟට පරවි සංදේශය කවුද රචනා කරන්නේ? තොටගමුවේ ශ්‍රී රාහුල හිමි. තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්. තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් පරවි සංදේශ රචනා කරනවා. කෝට්ටේ සාහිත්‍යික තවත් සුවිශේෂ නිර්මාණයක් අපි කතා කරනවා ඉස්සරහදී. හංස සංදේශය වට සාහිත්‍යයේ 11 වසරේ 10 වෙනි පාඩම සාහිත්‍ය පාඩම හංස සංදේශ කවි 10ක් තියෙනවා. පාඩම් කරගන්න වෙනවා. හංස සංදේශ රචනා කරන්නේ නිශ්චිත කතයක සඳහන් ඕන එකක් ග්‍රන්ථයක් හංස සංදේශය. කතෝරේ අවිනිශ්චිතයි. ඊළඟට ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලෝගේ සාහිත්‍ය පොතේ 10 11 සාහිත්‍ය පොතේ 11 වෙනි පාඩම තමයි සැලෙනි සංදේශයෙන් උපුටාගත්තු මග වෙනුම් කියන පාඩම. සැලෙනි සංදේශ රචනා කරනවා කවුද? තොටගමුවේ ශ්‍රී රාහුල හිමි. තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්. තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්. තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් තමයි රචනා කරන්නේ. ගිරා සංදේශය අපි පැරණි විෂය නිදි ඉගෙන ගත්ත අර ඔකට මම හැමදාම මතක් කරන කවියක් දෙකක් තියෙනවා. ඔකේ අර අතු අති නැද ගසාය තුරු රසාය කෙලන පඳුලේ සාය කියන කවිය තියෙන්නේ. ওই නිර්මාණේ. ගිරා සංදේශය. නිශ්චිත කතෝලික පියවර සඳහනක් වෙන්නේ නැති. කෝකිල සංදේශය රචනා වෙනවා ඉරුග කුලතිලක පිරිවෙන්පති තමයි රචනා කරලා තියෙන්නේ. පංචිකා ප්‍රදීපය කවුද? කවුද පංචිකා ප්‍රදීපය රචනා කරන්නේ? ලියාගන්න. ඔයගොල්ලෝ දන්නවා මෙයාගේද කියලා දන්න. තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්. මම ওই නම් වලට හිස්තැන් කිව්වේ ඔයගොල්ලොන්ට විභාගෙදී අහන විභාගෙදී මේ ප්‍රශ්න හැම නැතුණාට ඒ ස්වභාවයේ ප්‍රශ්න නිසා පාඩම් කරගන්න ඕන ප්‍රශ්න නිසා එකයි ඉඳ තියෙන ඔයගොල්ලෝ එකක් දෙවරක් තුන් පාරක් එක නම ලිව්වහම නම හුරු වෙනවා. ඒකනේ විභාගයට අවශ්‍ය කරන්නේ. අන්න ඒක තමයි මේ කරලා. හරිද? ඊළඟට කුවේණී අස්ත්‍ර කියලා ග්‍රන්ථයක් උතුරු මුල මහතිරණ දිවිසි රචනා කරන සද්ධර්ම රත්නාකරය හිමිල කීර්ති දඹදින් හිමි රචනා කරන පෙරකුම්බා සිරිත රචනා කරන කතුවරෙකු නෑ නිශ්චිත එළු අත්තනකල වංශයේ කතුවරෙකු නැති බව සඳහන් වෙනවා. අන්ති මාළේ විදාගම් ත්‍රිසිංහල කාව්‍ය තිලකයන් රචනා කරන්නේ දහම් ගැටමාලාව විදාගම් මෛත්‍රී හිමියන් රචනා කරනවා. හරිද? එතකොට මේ තියෙන්නේ සිංහල සාහිත්‍ය ස්වර්ණම යුගයේ සිංහල සාහිත්‍ය ස්වර්ණම යුගයේ බවට පත්වීම සහ ඒ සිංහල සාහිත්‍ය ස්වර්ණම යුගයේ රචනා වුණු නිර්මාණ ටිකක් තමයි මේකෙන් තියෙන්නේ. විශේෂයෙන් අවධානය යොමු කරන නිර්මාණ වල නම් ඉඳ තියලා ඒවල දැන් ඔයගොල්ලෝ ලියලා තියෙනවා. ඒව විශේෂ අවධානය යොමු කරන්නට අවශ්‍යයි. අපි යනවා වැත්තේ හිමියන් සම්බන්ධ කතාවක්. කෙනෙක් අපගේ අවධානය යොමු කරා. මේ බලන්නකෝ වැත්තේ හිමියන්ගේ ගුරුවරයා වී අවබෝධ කරගන්න සිංහල දෙමළ සුද්ධ මාගදී යන භාෂා තුනට අමතරව ෂඩ් භාෂා මේ තියෙන ෂඩ් භාෂා මොකද්ද ෂඩ් භාෂා කියලා කියන්නේ? සිංහල දෙමළ සුද්ධ මාගදී කියන භාෂා තුනට අමතරව සංස්කෘත ප්‍රාකෘත මාගදී පයිශාවි ශෞරසේනි අපබ්‍රංශ යන කවි සම්මත භාෂා හයක් දැන සිටි. ඉරක් ඇඳ ගන්න තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් විශේෂ කර දක්ව ගන්න. තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්. එතකොට සිංහල දෙමළ සුද්ධ මාගදී කියන භාෂා තුනට අමතරව කවි සම්මත භාෂා හයක්
සංස්කෘත ප්‍රාකෘත මාගදී පයිශාවි සෞරසේන අපභ්‍රංශ කියන භාෂා 6 ඉගෙන ගත්තා. දන්න දැන සිටි භික්ෂුන් වහන්සේ නමක් ලොකු හමුදුරන් වහන්සේ නමක් තමයි තොටගම ඉසිරාවුල හිමියන්. ජනප්‍රවාද කතා දෙකක් එනවා පුතා මම කලින් දවසට ඔයගොල්ලෝ මතක් කළා සරස්වති තෛලය වළඳලා උන්වහන්සේ පාණ්ඩිත ලැබුව බලයක තැනක සඳහන් වෙනවා. මේ සරස්වති තෛලය සහ සිද්ධාලෝක තෛලය කියන තෛලයන් දෙකම තෙල් දෙකක් නේ තෛලය කියන්නේ. තෙල් දෙකම ලබා දුන්නේ කතරගම දෙවියන් කියලා ජනප්‍රවාද සඳහන් වෙනවා. කතරගම දෙවියන් තමයි මේ දෙක දුන්නේ කියලා කියන්නේ. ওই සරස්වති තෛලය දීලා තියෙන්නේ අපි කියනවා පොඩ්ඩක් අරගෙන දිවේ තියාගන්න වගේ අදහසකින්. හැබැයි උන්වහන්සේ කියනවා ඒක සම්පූර්ණ බීලා කියලා. එකක් විතර තවත් තියෙනවා. මේ වගේ ජනප්‍රවාදයක් වෙනත් ජනප්‍රවාදයකුත් මේ විදිහට භාවිතා වෙච්ච. ඊළඟට සිද්ධාලෝක කියන තෛලයේ වළඳලා තමයි අපවත් වුණා කියලා. ඒකත් ජනප්‍රවාද වෙන්නේ. එතකොට වැත්තේ හිමි කියලා රාහුල හම්දුරන්ගේ ඊටාම දිදුලන දීප්තිමත්ම දක්ෂතම ශිෂ්‍යෙක්. ඔකට මම කියලා තියෙනවා මෙන්න මේ සිද්ධාලෝක තෛලයේ වළඳලා තොටගමීසි රාහුල හිමියන් අපවත් උනේ මේ ඉඳුරුව කියන ප්‍රදේශයේ. ඉඳුරුව කියන ප්‍රදේශයට ඇවිල්ලා ඉඳුරුව කියන ගල් ප්‍රදේශයේ ගල් ගුහාවක තමයි උන්වහන්සේ අපවත් වෙන්නේ. අපවත් වුණාම වෙන සිදුවීමක් ඕගොල්ලෝ දන්න මම කලින් කියලා තියෙනවා. මොකද්ද පුතා වෙලා තියෙන්නේ? දින 7ක් අර කිරි අම්මාවරුන්ගේ කිරිවල නාවල. ඊට වඩා සරල දෙයක් උන්ට මතක් වෙනද මම කලින් දවස් මතක් කරුවා. මතස් නියපොත්තු හිසකේස් වර්ධන. හිසකේස් වර්ධන. මෙරණු කෙනෙක්ගේ වෙන්න බැරි දෙයක් උන්වහන්සේගේ වෙනවා. මොකනමද වෙන්නේ? හිසකේස් නියපොතු ආදිය ඇදින්න පටන් ගන්නවා, වැවෙන්න පටන් ගන්නවා මේ මරණු කෙනාගේ. ඉතින් මේක මේ පිළිබඳව දැනගන්නව කවුද අපි කියනවා මේ පෘතුගීසි ජාතිකින් දැනගත්තන් පස්සේ ඉන්දියාවේ ගෝව ප්‍රදේශයක ගිහිල්ලා තමන්ගේ ශාස්ත්‍රීය වහන්සේ කෙනෙක් හිතලා බුද්ධ සත්කාර කරන බවක් ජනප්‍රවාද සඳහන් වෙනවා. ඒතකොට වැත්තේ හිමියන් කියලා කියන රාහුල හාමුදුරුවන්ගේ දීප්තිමත් ශිෂ්‍යෙක්. තොටගමුවේ රාහුල හාමුදුරුවෝ සහ වැත්තේ හිමියන් අතර තියෙන සම්බන්ධතාවය නිසා තමයි මම කලින් දවසෙත් කිව්වා බිහි වෙන්නේ ගුත්තිල කාව්‍ය. ගුත්තිල කාව්‍ය බිහි වෙන්නේ මේ සම්බන්ධතාවයේ තියෙන අවස්ථාව විස්තර කරන්න කියලා. වැත්තේ හිමි රාහුල හිමියන් විසින් මහාන කරගත් බව රාහුල හිමියන්ට වඩා වැත්තේ හිමියන් මහාන කරගත් රාහුල හිමියන් ඒ මහාන කරගත්තට වැත්තෑවේ හිමියන් ඉගෙනීමට වගේම කවිතනීමට සමර්ථයෙකු බවත් තමන්ට වඩා උගත්කමින් ගෝලයා මතුවී බලයට පැමිණ තමන් යටපත් කරතයි. රාහුල හාමුදුරුවන් තමාගේ ගෝලයා පන්න දෙවිඳා ක්‍රියා කළ බව ජනප්‍රවාද සඳහන්. ජනප්‍රවාදය තමයි එකක් කියන්නේ. ජනප්‍රවාදය කියනවා රාහුල හාමුදුරුවෝ තමයි වැත්තෑවේ හිමියන් මහාන කරන්නේ තමන්ගේ ගෝලයෙක් විදියට. හැබැයි මහාන කරා මේ ටික කාලයක් යනකොට තේරෙනවා වැත්තෑවේ හාමුදුරුවෝ තමන්ට වඩා අධ්‍යාපනයත් ඉගෙනුමින් ඉතාම ඉහළයි. බුද්ධි සම්පන්නයෙන් ඉහළයි. තමන්ට වඩා කවිතනන්දි තාම සමර්ථ කෙනෙක්. කවිතනන්දි තාම සමර්ථ කෙනෙක්. ඒක නිසා උන්වහන්සේ මොකද කරන්නේ? මෙන්න මෙහෙම දෙයක් කරනවා මේ බලන්න. වැත්තෑවේ හිමි තම කාව්‍ය සංග්‍රහ නිර්මාණය කිරීමට හේතු වූ වැත්තෑවේ හාමුදුරුවෝ මේ උත්තරකාව රචනා කරන්න හේතු වුණු නිර්මාණයට හේතු සිදුවීම් පිළිබඳ ප්‍රකට ජනප්‍රවාදයක් වෙයි. ජනප්‍රවාද කියලා කියන්නේ සාක්ෂි හමු නොවන කටින් කට පැවතින අදහස් සම්බන්ධ නැත්නම් කතා සම්බන්ධයෙන් එන කොටසක් මිසක් ලිඛිත සාක්ෂි වලින් තහවුරු කළ හැකි සාක්ෂි වලින් සඳහන් කරන්න පුළුවන් දේවල් නෙමෙයි. කාව කරණීලා වැත්තේ හිමියන් සතු පැවති හැකියාව. රාහුල හාමුදුරුවෝ දැක්කා. මේක දැකලා රාහුල දැක්ක උන්වහන්සේ කෙරෙහි තමා තුළ පැවති අප්‍රසාදය පරණ පායක් හේතුව. තමන් මේ දැන් තමන්ගේ ගෝලයා ඉතාම හොඳින් කාව්‍යකරණයේ යෙදෙනවා. කවි රචනා කරනවා. දැන් මේක දැක්කාම රාහුල හාමුදුරුවෝ පුදුම තරම් නිකන් ඊර්ෂ්‍යා සහගත හිම එකක් වෙන්නට ඇති. මොකද පැවිදුණාට පෘථග්ජනනේ මහාන වෙලා උනාට මේ රහත් වෙලා නෙමෙයිනේ. ඉතින් සාමාන්‍යයෙන් කේස් සිතිවිලි එන්න පුළුවන්. ඉතින් ඒක සංඝ පරම්පරාව තුනත් අතීතයේ ළම තිබිලා තියෙනවා. දැන් උනත් සමහර තැන්වල අපිට දක්වන්න ලැබෙන අවස්ථා තියෙනවා. සාමාන්‍ය ස්වභාවයක්. ඉතින් ඔන්න රාහුල හාමුදුරුවන්ටත් එවැනි සිතිවිලි ස්වභාවයක් තමන්ගේ ගෝලයා සම්බන්ධයෙන් ඇති වෙලා උන්වහන්සේට තමන්ගේ අකමැත්තක් තිබෙන බව ප්‍රකාශ කරන්න උපායක් කල්පනා කරා. කල්පනා කළා මෙන්න මෙහෙම කරනවා. මොකද්ද කරන්නේ? තම අත්බැසියෙකු අමතා අපි හිතමු ඇබිත්තය කියලා පන්සලේ ඉන්න අන්නයා. අමතා වැත්තෑ හිමියන්ට දිනපතා පලාකොළ තුන් පංගුවක් බෙදෙන ලෙසට උපදෙස් දුන්නා. දිනපතාම තුන් පංගුව. පංගු තුනක් බෙදන්න කිව්වා. කියන්නේ පිඟානතර කර නෙමෙයි. පිඟානේ ස්ථාන තුනකට පංගු තුනක් බෙදන්න කියලා උපදෙස් දුන්නා. තමාට ඔන්න තේරුම් ගන්න. එක දවසක් කරනකොට ගැටලුවක් නැහැ. හිතනවා අම්මා කරේ වෙනවා කරේ පශ්චාත් සංකේත. දෙවෙනි දවසෙත් කල්පනා. මේ මොකද මේ මෙහෙම වෙලා තියෙන්නේ. ඊළඟ තුන්වෙනි දවසෙත් එහෙම කරනවා.
මෙතන නම් මොකක්ද ගැටලුවක් තියෙනවා. හතරවෙනි දවසේ කරනවා මේක තමයි ප්‍රශ්නේ. පස්වෙනි දවසේ කරන එහෙනම් මේකට උත්තරේ මේක කියලා හිතලි ඉවරලා. අන්න අර පලාකොළ තුන් විට බෙදුවෙන් පස්සේ තුන් මංගුවක් තමයි බෙදුවෙන් දවස් කීපයක් ගියන් පස්සේ මේ කියන්නේ Tamanට පළ නොකියා පලා බෙදෙන බව. අපි සාමාන්‍ය කියන්නේ පළ නොකියා පලා බෙදෙනවා කියලා. අන්නේ විවහාරයට අදාළ එකක් මේ කියන්නේ. පළ නොකියා පලා බෙදෙනවා වටහාගත්ත වැත්තේ හැමෝටම මොකද කරන්නේ? ආපහු තමන්ගේ ගමට ආවා. ඇවිල්ලා තමන් අකෘතඥයෙකු නොවන බව ගුරුතුමාට ඇඟවීම සඳහා අකෘතඥයෙක් නෙවෙයි. කෘතගුණ සලකන දන්න කෙනෙක් කියලා ඇඟවන්නේ. බුද්ධිල කතාව අත්‍යර්ථයෙන්ම උචිත බැවින් ඒ ඇසෙන් කාව්‍ය ප්‍රපදෙන්ට උත්සාහ උන්වහන්සේ හිතු බව තමයි සඳහන් වෙන්නේ. බලන්න බුද්ධිල මේ හිස්තැන් වලට එනේ ඔබට දැන් තුනත් පුළුවන් කියලා මම හිතනවා. හිස්තැන් වලට එන දේවල් දැන් උනත් ඔයගොල්ලන්ට මතක ඇති කියලා මම හිතනවා. ඒ ඇති කියලා හිතලා මේව ලියන්න එපා මතක නැත්නම් එකක්වත් මතක ඇති කියලා හිතලා විතරක් මම මේ කොටස ඉක්මනට කතා කරගෙන යනවා. බලන්න. බුද්ධිල කාව්‍ය රචනා කරනු ලැබුවේ කවුද? බුද්ධිල කාව්‍ය කවුද රචනා කරේ? වැත්තෑව හිමියන්. බුද්ධිල කාව්‍ය රචනා කරන ලැබුවේ වැත්තෑව හිමියන් විසිනි. ස්තනේ ලියන්න මතක නම් විතරක් නැත්නම් ලියන්න එපා. උන්වහන්සේ වයම් පළාතේ සත්කෝරළේ 15 12 පත්තුවේ කොහෙද? වැත්තෑව නම් ගමේ. වැත්තෑව නම් ගමේ උපත් ලැබු කෙනෙක්. පද්‍ය කීයද? 511කින් 511කින් සමන්විත ගුත්තිල කාව්‍ය බුද්ධිල ජාතකය ගුත්තිල ජාතකය ඇසුරෙන් නිර්මාණය වූ වස්තු විශේෂයකට නිර්මාණය වූ ගුත්තිල ජාතකය. ගුත්තිල කාව්‍ය රචනා කරන ලෙස ආරාධනා කරනු ලැබුවේ කවුද? සිරි පැරකුම්බා රජුට සේවය කළ. සිරි පැරකුම්බා රජුට සේවය කළ. ඇමතිවරයෙකු වූ සිරි පැරකුම්බා රජුට සේවය කළ ඇමතිවරයෙකු වූ කවුද? සලාවත ජයපාල මැතිතුන් විසින්. සලාවත ජයපාල මැතිතුන් විසින්. සලාවත ජයපාල මැතිතුන් විසින් තමයි මේ ආරාධනාව කරනු ලබන්නේ. මේ තියෙනවා ගුත්තිල ජාතකයේ සාරාංශයක් ඔබට මෙතන. මේ සාරාංශය ඔබ බලා ගන්නට ඕන. මේකේ තියෙන සම්පූර්ණ සාරාංශයක් අපි ඉක්මන් කළ එකපාරක් කියවගෙන යන විතර ඔයගොල්ලන්ටත් අපිටත් වන අවබෝධයක් ගන්න පුළුවන්. ගුත්තිල කාව්‍යට පාදක වූ කතාවස්තුව සැකවින් මෙසිය. මෙන්න මෙච්චරයි කතාවස්තුව. උදේනි පුරයට පැමිණි වෙළඳුන් අතින් ගුත්තිල රජතුමාගේ ජීවිතය පිළිබඳ දැනගත් මූසිල නම් තරුණ ගාන්ධාරවරයා එයා ගාන්ධාරවරයෙක්. ගාන්ධාරයෙක් කියලා කියන්නේ කවුද? ගාන්ධාරවරයෙක් කියලා කියන්නේ කාටද? රොලව සිටින කාටද? ගාන්ධාරයෙක් කියලා කියන්නේ සංගීතඥයෙකුට. සංගීතය දන්න කෙනෙකුට. ගාන්ධාරය කියලා කියන්නේ සංගීත දන්න කෙනෙක්. ඒතර අජතුමා කීර්ති පිළිබඳ දැනගත් මූසිල නම් තරුණ ගාන්ධාරයා සංගීතඥයා බර්ණැසට පැමිණියේ. දිනිපුරෙත් දැනගන්න එනවා බර්ණැසට. ඔයගොල්ලෝ කතාව පොඩ්ඩක් මම ජාතක කතාව දෙන්නම්. ඒකට ඒක තව ටිකක් තේරෙයි. ඔයගොල්ලෝ ඔක දන්නෝ මේ ඇයි මෙහෙම අවස්ථාවක් උදා වුනේ කියලා. දිනිපුරේට අර වෙළඳ කණ්ඩායම ආවම ඔවුන් හෙව්වා මේ Tamanට වීණානාද අහන්න පුළුවන් කෙනෙක් හෙව්වා. හෙව්වෙන් පස්සේ ඇවිල්ලා මේ මූසිලා ඒ අවස්ථාව උදා කරගෙන වීණා වාදනය කරා. හැබැයි අර කට්ටිය අර මේ විලඳුන් තෘප්තිමත් වුණේ නැහැ, සතුටුපත් වුණේ නැහැ. කිව්වා මේ වාදනයේ මොකද්ද, මේ ශබ්දේ මොකද්ද, මෙන්න මෙහෙම කෙනෙක් බරණැස ඉන්නවා. හරිම මිහිරි ලෙස වීණාව වාදනය කරනවා කියලා. එන්නේ ඊට පස්සේ තමයි මූසිල ගුත්තිල ඇදුරුතුමාව හොයාගෙන යන්නේ. ඒතර ගාන්ධාරයා බරණැසට පැමිණ වීණා ශිල්පය හැදෑරීම පැමිණ. තම ගුරුවරයා දැන සිටි සියලු ශිල්පය කියලා පැමිණි මූසිල. අවසාන නැතන් ගුරුවරයාගේ සියලුම ශිල්පය දැනගත්තා. අවසන් කරගත්තා. රාජ සභාවේ සේවයට ගියේ ගුත්තිල ඇදුරුතුමාගේ උදව්වෙන්. ඔන්න රාජ සභාවේ සේවයටත් යනවා. එහිදී තමා ගුරුවරයා හා සමාන හිතු මූසිල තෙමේ සමාන සේවයට සමාන වැටුපිල්ලා සිටියේ. අන්න බලන්න. මාමත් ගුත්තිල ඇදුරුතුමා වගේම දක්ෂයෙක්
එතුමාට වැඩියෙන් වැටුප් දෙනවා නම් මමත් ඒ වගේම දක්ෂ නිසා මටත් ඒ හා සමාන වැටුපක් දෙන්න කියලා ඉල්ලුවා. ගෝලයා ගුරුවරයා තරම්ම දක්ෂයයි රජතුමා නොපිළිගත්තේ. රජතුමා කිව්වා එහෙම ඔයාව දක්ෂ නෑ. මේක පිළිගන්න බෑ. පිළිගන්න දෙයක් කරමු. එලා රජු නියෝග කරා මූසිල තරුණයා තම ගුරුවරයා හා වාදයකට සූදානම් වෙන්න කියලා. වාදයකට සූදානම් වෙලා. මේ අභියෝගය නිසා ගුරුවරයාගේ සිත කෙතරම් වේදනාවපත් වී දියත් ඒ හේතුවෙන් සක්දෙව් රජුගේ පඬුපුල් ආසනද වුණු විය. ඔය සාමාන්‍ය සඳහන් වෙන පුතා ඇත්තටම දෙන්නම දැන් දෙන්න ගාවම ශිල්පය සමබරවනේ තියෙන්නේ. පුත්තිල ගාව සමබරව තියෙන්නේ, මූසිල ගාව සමබරව තියෙන්නේ. එතකොට ගුත්තිල හදාරපු ශිල්පය, මූසිල හදාරපු ශිල්පය දෙකම එක සමානයි. ශිල්පය දෙන්නම දන්න එකම ප්‍රමාණය. දැන් ගැටලුව මොකද්ද? ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තටම ගත්තොත් එහෙම ගුත්තිල ඇදුරුතුමා දැන් වයෝවෘද්ධයි. මූසිල කියලා කියන්නේ තරුණේ. තරුණ කියන වචනේ භාවිත කරලා තියෙනවා. තරුණේ. ඔහු ජව සම්පන්නයි. මානසික කායික ශක්තියෙන් ඉතාම ඉහළයි. ඒවත් එක්ක ගුත්තිල ඇදුරුතුමා කල්පනා කරනවා අමාරුයි ජයග්‍රහණය කරන්න. ඒතර කල්පනා කරලා ඔහු වනගත වෙන්න යනවා කියලා තමයි සඳහන් වෙන්නේ. යනවා ඊට පස්සේ ඔන්න ඔතෙන්දි තමයි අර අපි කියනවා මේ ප්‍රශ්නයක් නැත්නම් මිනිස්සුන්ට මනලෝ වෙන මිනිස්සුන්ට ලොකු ගැටලු සහගත තත්ත්වයක් දුකින් ඉන්න අවස්ථාවක් ආවයින් පස්සේ සාධාරණීය දුකක් ආවයින් පස්සේ සක්‍රදේවිඳන්ගේ පණුපුල්ල ආසනේ රත් වෙනවා කියලා. මම හිතන්නේ දැන් නම් සක්‍රදේවිඳ කොහෙවත් නැතුව ඇති. නැත්නම් මේ වෙනකොට මෙහි රත් වෙලා උණු වෙලා මෙහි ගන්න දෙයක් නැතිවලා තියෙනවා. නේද? මේ තියෙන තත්ත්වෙත් එක්ක. ඉතින් මේ අద్భుත රස ජනනය කරන තැන්නේ අපි කතා කරලා තියෙන්නේ. පණුපුල්ල ආසනේ රත් වුණා. ඉතින් සක්දේව රජතුමා මැදිහත් වෙලා මේ තරගය ජයග්‍රහණය කරන්න ප්‍රතිවාදී අපකීර්තියටපත් කරන ගුත්තිල ගාන්ධරට අවස්ථාව ලබා දෙනවා උදව් කරනවා. අන්න ඒ ටික තමයි ඕගොල්ලෝගේ පාඩමට ඇතුළත් කරලා තියෙන අර පළවෙනි කවිය ගත්තාම අර පේන ඕගොල්ලෝ නේද උදව් කරන අවස්ථාව. පළවෙනි කවිය අපිට මතකයි. ගුත්තිල ඇදුරු සඳ වීණාව වයින් ලෙසද පාසක පනලද සුසුසන ගෙසෙන් නුන් සඳ. ඊළඟට අපි දෙවෙනි කවියෙන් අපිට මතකයි ඕගොල්ලෝ කිව්වා මේ නොදැනව තම බල සබේට අවුත් නොපකිල වැඳ රද පත කමල දෙසක මුසිලාද වුන් කල. ඊළඟට තුන්වෙනි පාශයක් සිදුවීමේ විශේෂ මහා බෝසතුන් අදහස ඉන්සුරපුරින් බැත අවුත් බෝසතු දිනන. ඔන්න උතර තමයි මේ කියන්නේ. හරිද? දෙව්ලොවෙන් බඩ සුරංගනාවන් රැගුම් බලන්න බරණස් නුවරට හැකි විය. බරණස් නුවරුන්ටත් හැකුණා. මොකද අර ගුලි තුනක් දුන්නානේ. ජාතක කතාව දින ලස්සන. ගුලි තුනක් දෙනවා මේක සැරින් සැරේ උඩ දාන්න කියලා. උඩ දැම්මන් පස්සේ 300 ගානේ තුන් පාරක් දිව්‍යාංගනාව ඇවිල්ලා රංගනයේ නිරත වෙනවා. 28 වෙනි කවියේ හරි මට මතක 28 වෙනි කවියේ සිට රංගනයේ යෙදෙන 29 වෙනි කවියේ ඉඳලා අන්නේ ගුලි තුන ඉහළ දැම්මන් පස්සේ අර 300 වල 900ක් රංගනයට එන ආකාරය ගැළපෙන නර්තනයේ සුදුසු විරිතක් භාවිතා කරලා නිර්මාණය ඔයගොල්ලන්ට කවියක් එකතු කරලා තියෙනවා. පටන් සුරින්දුන් උපදෙස් සිහිකොට ඉටන් බැලෙන් ගුලි දැවුවෙන් අහසට තුටන් වන්න සුර අඟනෝ බැසිට පටන් ගත්තු 900ක් නටුමට ඒකේ තියෙනවා ඒ නාට්‍යාංගනාවන්ට ඒ නැටුම් නටන අයට නටන්න පුළුවන් තාලයක් විරිතක් ඒ කවිවලට එක් කරලා තියෙනවා. ළඟ ළඟවා උන්නට කරවාදේ නෝරදවා වීණා පදවාදේ රංග රංගවා සුර නරංගන ભેදය සිද්ධ කරවර්ද සබ බෝධි මේ විදිහට කවි කීපයක් රචනා කරලා තියෙනවා. ඉතින් එහා ඊළඟට බලන්න මේ හැකිය සක්දිවිඳුගේ ඇරෙමින් දේවලෝදී වීණා වාදනයක් පවත්වන්නට ගුත්තිල ඇතුමාට සිදු වුණා. ජාතක කතාවට අනුව ඔයගොල්ලෝ දන්නවා වීණා සක්‍රදේවේන්ද්‍රයන්ගේ වීණා වාදකයාගේ නම මොකද්ද? සක්‍රදේවේන්ද්‍රගේ වීණා වාදකයාගේ නම මොකද්ද? පන්සිලු නැත්නම් අපි කියන පංචසික කියලා. මම කලින් දවසක් කිව්වා පන්සිලු නැත්නම් පංචසික. අර කෙස් කැරලි පහක් තියෙන නිසා තමයි පංචසික. කෙස් කැරලි පහක් පොතලා තියෙන නිසා තමයි සික කියලා කියන්නේ මුදුන කියන එකනේ. ඒ කැරලි පහක් තියෙන නිසා පංචසික නැත්නම් පන්සිලු කියලා කියන්නේ. අපි දැක්ක කලින් අර විස්තර කරනකොට ඒ වීණා වාදනයේ හඬටත් වඩා ඊටාම මිහිරින් එයාවත් පරද්දන තරම් මිහිරි හඬකින් තමයි ගුත්තිල ඇදුරුතුමා වීණා වාදනය කරන්නේ. ඉතින් එහෙම වෙන්න බෑ. ලෝකයේ සුවිශේෂ පුද්ගලයෙක් බවට පත් වෙන කෙනෙක් නෙමේ බෝසතාණන් වහන්සේගේ චරිතය මේ නියෝජනය කරන්නේ. ඉතින් බෝසතාණන් වහන්සේ කියන වීර චරිතයක් හැමදාම. වීරාන්විත චරිතයක්. ඔබට පේනවා උම්මග්ග ජාතකයේ වීර චරිතයක්. දැන් මේකෙත් වීර චරිතයක්. ඒ වීරත්වය ඒ තිබුණු මහානුභාව සම්පන්නතාවය නිසාම ලැබෙන එකක්. කොහේවත් කිසිම අවස්ථාවක් කතාවක් තුළ කතා සාහිත්‍ය ග්‍රන්ථයක් තුළ
බුදුන් වහන්සේගේ භවයන් පිළිබඳ සාකච්ඡා කරන අවස්ථාවකදී හෝ උන්වහන්සේගේ චරිතය විවහාර කරන අවස්ථාවකදී උන්වහන්සේගේ චරිතය බෝසතාණන් වහන්සේගේ චරිතය කිසිසේත්ම වීර නොවන චරිතයක් බවට පත් කරන්නේ නැහැ. කිසිම සාහිත්‍යකරුවෙකු හැම වෙලාවෙම වීර චරිතයක් විදිහට උස්සලා තබන්නට තමයි මේ විස්තර කරන්න තමයි උත්සාහ කරන්නේ. මෙතනත් එහෙමයි. එහිදී දෙවඟන Taman දෙව්ලොව උපත ලැබූ හැටි ඇදුරුදුරු හෙලි කරමින් කුසලානිසංස මහිමය කියා පැහැ කියලා කොටසක් තියෙනවා. හරිද? සියපින් සිරින් සරෝ දෙතිස් ලකුණින් විසිතුරු කෙලෙසුන් කෙරෙන් යුදුරු වඳින් මුනි උතුමන් තිලෝගුරු කවිය පාඩම් කරගන්න පාඩම් කරලා ඉවරලා ඔය කවිය පාඩම් කරගන්න ඔය කවිය අර්ථය බලාගෙන ඉවරලා කවිය අර්ථය පොතේ තියෙනවා. ඒක ලියන්න පුළුවන් මෙතෙන්. හරිද? මේකේ අර්ථය මෙතන නෑ මම අර්ථය දෙන්නම් මේකේ. හරිද? අර්ථය ඕනනම් කමන්න අර්ථය මම දෙන්නම්. ලියා ගන්නකො. එතකොට ඔක වැඩි ඉවරයි. මෙන්න මෙහෙම එකක් අර්ථය කියලා කියන්නේ සියපින් සිරින් සරු ඒ කියලා කියන්නේ සිය ගණන් පින් සිරියෙන් යුතු වූ සිය පින් සිරින් සරු සිය ගණන් පින් සිරියෙන් ශ්‍රියාවෙන් කියන සතු දෙසිස් ලකුණෙන් විසිතුරු මහා පුරුෂ ලක්ෂණ 32කින් විසිතුරු වූ 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 කෙලෙසුන් කෙරෙන් දුරු කියන්නේ කෙලෙස් වලින් දුරු වූ කෙලෙස් වලින් දුරු කෙලෙසුන් කෙරෙන් දුරු කියලා කියන්නේ කෙලෙස් වලින් දුරු වූ හේවත් මෙහෙම ලියන්න හේවත් ඈත් වූ කියලා කෙලෙස් වලින් දුරු වූ ඈත් වූ වඳිමු මුනි උතුමන් තිලෝගුරු පොතේ තියෙන කවියක් ඔක වඳිමු මුනි උතුමන් තිලෝගුරු කියලා කියන්නේ තුන් ලොවට ගුරුවරයා වූ මුනි උතුමන් වඳිමි කියලා. තුන් ලොවට ගුරුවරයා වූ මුනි උතුමන් වඳිමි කියලා අදහස. එතනින් අපි ගත්තාම මේ තියෙන කවිවල අර්ථාන්විත කොටස් ටික ඔබට નિયમિત කවි ටික ඉදිරියේදී පාඩම් කරගන්න අවශ්‍යයි. මේ 20 වෙනි කවිය දක්වා අපි දා සාකච්ඡා කරා. මේ සාකච්ඡා කරන කවි එකින් එක පාඩම් කරගන්න. මෙන්න මෙතනින් අපි මේ සුරසේනකට සුරසුන් පැනවු වෙන කියන තැනට වෙනකන් මතක කතා කරා අපි අර ආකාශයේ ඉන්න පිරිස ගැන කතා කරා. අපිට මේකත් තාම ඉක්මනින් පොඩ්ඩක් සාකච්ඡා කරලා අපි අවසන් කරමු මේ කොටසත් ඉක්මනින්. අපි මේ වීණා වාදනය නැත්නම් වීණා නාදය තුලින් මානසික පඬිවරයා ජයග්‍රහණය කිරීමත් එක්ක ඒ වීණා නාදයේ හඬ දසද පැතිරෙමින් තියෙන වෙලාවේ ඒ අංශවලට සිදුවන්නා වූ විපර්යාසයන් ටිකක් තමයි මේක අපි සාකච්ඡා කරගෙන ඉන්නේ. අපි දැක්කා 15 වෙනි කවියේ ඇත්සේනාවට වෙච්ච දේ 16 වෙනි කවියේ අශ්වයන්ට වෙච්ච දේ 17 වෙනි කවියේ යුද සෙබළුන්ට රජුගේ ආරක්ෂාවට රැකවලේ හිටිය යුද සෙබළුන්ට වෙච්ච දේ 18 වෙනි කවිය අපි දැක්ක එදා කතා කරා
නගරේ කාන්තාවන්ට වෙච්ච දේ. ඊළඟට අපි 19 අපි දැන් කතා කරා මත්ස්‍යයන්ට නැත්නම් මාළුන්ට වෙච්ච දේ. අපි 20 කතා කරා එදා. පක්ෂීන්ට වෙච්ච දේ. මේ විදිහට අපි සාකච්ඡා කරා. අද දින අපි 21 කවි ඉඳලා පොඩ්ඩක් කවි කීපයක් යන ඉස්සරහට ටක් ගාලා බලාගෙන යන්. මේ මම කතා කරන කවි ඔයගොල්ලෝ පාඩම් කරගන්න. මෙච්චර ප්‍රමාණයක් පාඩම් කරනවා කියලා කියන්න බෑ. හැම එකක්ම පාඩම් කරගන්න අවශ්‍යයි. දැන් කාලයත් එක්ක ගත්තාම. ඒ නිසා මම ලබන සති ඔයගොල්ලෝ විභාගයෙන් සමග මේක බලපෑමක් කරන්නේ මේ වෙලාවේ. නමුත් මම ලබන සතියේ ඉඳලා තුන්වෙනි පාඩමේ කවි පාඩම් කරන එකත් පටන් ගන්නවා. මේ පාඩමේ තව බොහොම කවි ටිකක් ඉතුරුලා තියෙනවා. ඒ ටිකත් පාඩම් කරන අතරේ. හරිද? දෙකම සමගාමී. ඊළඟට බලන්න 21 වෙනි කවියේ අපිට පේනවා රිලවුන්ගේ රිලව් කියලා කියන්නේ අපි දන්නවා මේ එකතන ඉන්න පුළුවන්, හෙලවෙන්න නැතුව ඉන්න පුළුවන්. එහෙම ඉන්න පුළුවන් ජාතිය රිලව් කියලා කියන්නේ එහෙට මෙහෙට දඟලනවා, පනිනවා. ඊටාම රිලව් කියලා කියන්නේ අසුබ නැයිනේ. රිලව් කියලා කියන්නේ රිලව් හිටිතන, රිලව් කාපතන වගේ කියලා අපි කියනවනේ. රිලව් හිටිතන වගේ කියලා අපි කියනවනේ. කිසිම පිළිවෙලක් නැහැ. එහෙට මෙහෙට කන බොනේව දානවා, දඟලනවා, එහෙට පනිනවා, මෙහෙට පනිනවා. යවරංචුවක් ඉන්නතනක බලන්නකෝ. ඒකාකාර ඉන්නවද කියලා ඉන්නේ නැහැ. එක සතෙක් ඒ කාරණා අනිත් සතෝ එහෙට මෙහෙට බලන්න. ඒතර රිලව් රංචුවක්. රිලව්ගේ චංචල ස්වභාවය. අන්න එදා නැතිලා ගිහලා තියෙනවා. කොහොමද නැතිලා ගිහලා තින්නේ? යුදා සවන් වෙන නද රස සුලභව යුදා සවන් වෙන නද රස සුලභව කියන කවියද 21 වෙනි එක. යොදා සවන් වෙන නද සුලභව නදා එකඟ සිත් වනනව සකොබව සදා කුලෙනු හැරම එන අසුබව එදා ගියේ රිලවුන් සංසාර. රිලවුන්ගේ කල් ක්‍රියාව තමයි මේ කවියෙන් විස්තර වන්නේ. ඔයගොල්ලෝ පොඩ්ඩක් බලා ගන්න ඕන අර්ථයත් එක්ක. හරිද? අමාරු වචන එහෙම කියලා කොටසක් නැහැ. ඊටාම සරල අර්ථයක් තියෙන කවිවල යොදා සවන් වෙන නද සුලභව කියලා කියන්නේ නදා එකඟ වන සිත් නොම සකොබව. සකොබව කියන වචනේ අර්ථය බලා ගන්න ඕනේ කවියේ. සදා කුලෙනු හැරම එන අසුබව එදා ගියේ රිලවුන් සංසල බව. ඒ කියන්නේ ඔතන ඇත්තම ගත්තොත් එහෙම සක්කුබෝ කියන වචනෙට තමයි පොඩි අවධානයක් යොමු කරන්න ඕන. සක්කුබෝ කියන වචනේ අර්ථය පොඩ්ඩක් හොයන්න. හරිද? සක්කුබෝ කියන රසෝබන ලෙස කියලා තමයි ඉන්නේ. 22 වෙනි කවිය. දැන් ඔන්න අපිට පේනවා පක්ෂීන් ඊපස්සේ රිලවුන්ගේ හැසිරීම. දැන් මේව ලකුණු කර ගන්න. මේව හයිලයිට් කර ගන්න ඕන. හරිද? මේ කවියේ පක්ෂීන් කියන එක හයිලයිට් කර ගන්න. මේ කවියේ රිලව් කියන එක හයිලයිට් කර ගන්න. 22 වෙනි කවිය. මහා සත්හුගේ ඒ අසමාන කියලාද නේ? මොකද්ද මේ එමා සත්තු වෙනන දසමානේ සමාන විති කෝල උපමානේ තමානාද මිරයි යනමානේ තමා ඒන් වින්දෝ අවමානේ. මේතර කියන්නේ කෝවුල ගැන. නැත්තම් අපි කියනවා මේ කෝවුලා කියලා කියන්නේ කවුද මේ කොහා ගැන. කොහා කියලා කියන්නේ සත්ත්ව ලෝකේ ඊටාම මිහිරි හඬක් තියෙන සත්වෙක් විදිහට තමයි සලකන්නේ. හැබැයි ඕන් එහෙම හැමදාම මානෙන් හිටිය. මානෙන් හිටිය තමන්ගේ හඬ තමයි ගොඩාක්ම අස්සනම හඬ කියලා. හැබැයි වීණානාදයේ මිහිරියාව ඊට වඩා වැඩි නිසා වීණානාදයේ මිහිරියාව ඊට වැඩි නිසා එදා දිනේ මොකද වුනේ? තමන්ගේ නාදය අනෙක් නාද වලට වඩා වැඩි නැහැ නැත්තම් උසස් නැහැ කියලා හිතලා අලංකාර නැහැ කියලා හිතලා තමන් ගාව තුණු මානෙ පවා අතහැර දැම්මා. මානෙ කියන්නේ මැනීමනේ. මානෙ කොටස් තුනයි නේද? මොනවද මානෙ කොටස් තුන? කවුරු කියනකො මානෙ කොටස් තුන මොනවද කියලා? මානින කොටස් තුන මානෙ මානසික මෙන්මීමේ කොටස් තුන. මොනවද කොටස් තුන? මානය බුද්ධහමට අනුව ප්‍රධාන කොටස් තුනකට වර්ග කරනවා. එකක් තමයි හීනමානය. හීනමානය කියලා කියන්නේ අනිත්‍යයට වඩා තමන් පහත් කියලා තමන්ම හිතනවා. එහෙම මිනිස්සු ඉන්නේ. තව කොටසක් ඉන්නවා. දැන් මෙතන සදිසිමානය. මගේ උසස් බව ආඩම්බරයම තමයි ඒ ප්‍රමාණයම තමයි අනික් කට්ටියත්. මට වඩා උසස් අයත් නැහැ, මට වඩා පහත් අයත් නැහැ. සදිසිමානය. තව මානයක් තියෙනවා. සෙය්‍යමානය කියලා. තව සමහර හිතනවා අනේ මම කොයි වගේද බලන්නකො මට වඩා අරයා ගොඩාක් උසස්නේ. එයාට මට වඩා පුළුවන්. එයාට මට වඩා හැකියාවන් තියෙනවා. මට එහෙම හැකියාවක් නැහැ නේ කියලා තමන් පහත් කොට අනිත් අය උසස් කොට සලකන මානෙකුත් තියෙනවා. එතකොට දැන්
මෙතන හිතාගෙන හිටියේ තමන් උසස් කියලා. තමන් උසස් කියලා හිතාගෙන හිටියේ කියන්නේ සදිසිමානේ තමන් සෝරි මම අර කිව් විදිහේ වැරදි අවසන් කාරණාවයි. කියන්නේ තමන් අනිත්‍යයට වඩා උසස් කියලා හිතාගෙන ඉන්න පිරිසක් ඉන්නේ. ඒකට තමයි කියන්නේ සෙය්‍යමානේ කියන්නේ. සෙය්‍යමානේ සදිසිමානේ හීනමානේ. හීනමානේ කියලා කියන්නේ ඔය මොකද්ද ඔයාගේ තියෙන හීනමානේ කියලා අපි කියන්නේ? ඔයා හිතන්නේ ඔයා පහත් උසස් නැහැ කියලාද? නෑ ඔයා උසස්. ඔයා අනිත්‍ය වගේම තමයි. හීනමානේ. සමහර විට මම තමයි පහත් අනිත්‍ය උසස් කියලා. තවත් වෙලාවක තම සමහර විටනවා මම අනිත්‍ය සමානයි මමත් අනිත්‍යත් එක්ක සමගාමීයි. මටත් ඒ වගේ බඩම්බයක් තියෙනවා. තවත් වෙලාවට තමන් හිතනවා මේක තරම් හොඳ එකක් නෙවෙයි. තව වෙලාවට මේකත් හොඳ නැහැ. මුලින් කිව්ව හීනමානයත් හොඳ නැහැ. මේ මානේ තමයි සදිසිමානේ. ඒ කියලා කියන්නේ තමන් අනිත්‍යයට වඩා හැම වෙලාවෙම උසස් උත්කෘෂ්ටයි කියලා හිතලා ආඩම්බරෙන් ඉන්න එක තමයි සෙය්‍යමානේ කියන එක. නිසා මානේ. දැන් මෙතන කවුද කෝවුලෝ නැත්තම් කොහා කියන අදහස් තියෙනවා. ඌ ඒ සත්ත්ව කොටස් ඉඳලා තියෙන මොන මානෙන්ද? සෙය්‍යමානේ. තමන්ට වඩා අනික් අය පහත් කියනවා. තමන් උසස් කියලා හිතලා මානෙන් තමයි ඉඳලා තියෙන්නේ. දැන් කොහාගේ කල්පියාව. ඒතර ඒ මානයත් බිඳලා දාලා තිනවා. ඒ මානය අයින් කළා අවමානයක් බවට පත් කරගෙන ඉන්නවා. අයියෝ අපිටත් අවමානයක් දැම්මකෝ. අපිට වඩා හොඳ හඳක් තියෙනවා කියන එක. 23ට මම යනවා. 23 කතා දැන් මෙතන ඔයගොල්ලෝ ලකුණු කරගන්න කෝලා කියන වචනේ. මේකේ ලකුණු කරගන්න මෙන්න මේක. ගුරුලෝ. සහ නාග සමූහය. ඒතර ඒකේ අපිට පේනවා මේ නයි අපි දන්නවා නයි සහ ගුරුලා නැත්තම් අපේ ගුරුලා කියන සත්‍යය රාජලිය වගේ අපි වගේ සතේ උකුස්ස කියලා වගේ හදාසක් ගන්න. අනේ සත්තුන් අතර ඔයගොල්ලෝ දන්නවා දඩයම් කිරීමක් තමයි තියෙන්නේ හැම වෙලාවෙම. නයි වගේ සත්තුන් විසකුරු සතුන් දඩයම් කිරීම තමයි ගුරුලා කරන්නේ. ඒ කියන්නේ උන් අතර වෛරී ස්වභාවයක් තියෙන කොවිලාව. හැබැයි මේ මීනානාදී මිහිරියාව නිසා මොකද වෙලා තියෙන්නේ? මේ දිනේ ඔවුන් අතර තිබුණු වෛරය අමතක වෙලා ගියා. ඔවුන් අතර තිබුණු වෛරය අමතක වෙලා ගිහිලා තියෙනවා වීණානාදේ මිහිරියාව නිසා. නාග සමූහයා ඒක අහන්න එතන ඉන්න වෙලාවේ ඒ අතර එතනම ඉඳලා තියෙන කවුද ගුරුලොත්. හැබැයි වීණානාදේ අහගෙන හිටිය මිසක් ඔවුන් දෙකොල්ල අතර තියෙන වෛරය ගැන අංශු මාත්‍රක කියලා සී වෙලා නැහැ. ඔන්න බලන්න නාග සමූහය සහ ගුරුලෝ කියන වචන දෙක ගැට ඉරක් ඇදලා ඉන්න හයිලයිට් කරලා තියාගන්න මේ කවිය කතා කරන්නේ මන් මොන්ගේ කතාවක් විදියට. 25 වෙනකම් මම මෙතන කතා කරනවා. බෙන්දන මනවැයුම ඇදුරෝයා බෙන්දන මනවැයුම ඇදුරෝයා විනිසස් සර වෙන සරමදුරෝයා රැඳි සතුසින් සැනහුණු ඉඳුරෝයා බෙන්දන සිරිගත්තුය කිඳුරෝයා. එතකොට මේකේ කතා කරන්නේ මෙන්න මේ පිරිස ගැන. කිඳුරෝ ගැන. කිඳුරෝ ගැන. ඉන්ද්‍ර වර්ග තුනක් තියෙනවා මට දැන් මේ වෙලාවේ ඉන්ද්‍ර වර්ග තුන හරියට මතකෙට ඉන්නේ නැහැ මම ඊළඟ දවසේ ආයෙ මතක් වුණා මතක් කරා ඉන්ද්‍ර වර්ග තුනක් තියෙනවා ඉන්ද්‍ර වර්ග තුනක් හරිද ඒ කිඳුර වර්ග තුනක් කිඳුර මේ කිඳුර කියන වචනයක් අකුරු කරගන්න කිඳුරන්ට වෙච්ච දේ තමයි මේ කවිය තියෙන්නේ 25 සතොස් කරන විනාඩ දැක්ම ඔබ සිටින පරිබාර කරන ගුරු දුරට විශේෂ ශ්‍රුවින් තම මැව්වන් බබහට සඳස්සවන් නොකල නොසතුට මෙතන ලකුණු කරගන්න 25 වෙනි කවියේ මොණර සමූහය කියන වචනේ. දැන් හැමතැනම මොනවා හරි කොටසක් ලකුණු වෙලා තිනවා වීණානාදයේ මිහිරියාව නිසා ඇති වුණු බලපෑමෙන් වීණානාදයේ මිහිරියාව නිසා බලපෑමට ලක් වූ පිරිසක් නැත්තම් සත්ත්ව කොටසක් පිළිබඳව තමයි මේ කවි ටිකෙන් විවරණය කරගෙන යන්නේ. හරිද? 25 වෙනි කවිය දක්වා අපි පොඩි අදහසක් උතුරගෙන තිනවා. අපිට පුළුවන් මෙතනින් එහාට ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න. හරි. ඊළඟට
ඕගොල්ලොන්ට මම කිව්වා ඕගොල්ලොන්ට දීලා තියෙන නිබන්ධන පෙළපොත විමසීම කියන නිබන්ධන දෙකක් දීලා තියෙනවද? පෙළපොත විමසීම කියන නිබන්ධන දෙකක් දීලා තියෙනවා. ඒ නිබන්ධන දෙකේ පළවෙනි නිබන්ධනයේ 1 2 3 පාඩම් 3 නිබන්ධනයේ සාහිත්‍ය කොටස ඔයගොල්ලොන්ට කරන්න කියලා කිව්වා. සාහිත්‍ය කොටස ඔයගොල්ලොන්ට කරන්න කියලා කිව්වා. මම හිතනවා ඔයගොල්ලෝ සාහිත්‍ය කොටස කරලා ඇති කියලා මේ වෙනකොට. පාඩම් 3ේම. අපි පොඩ්ඩක් එහි පිළිතුරු වලට ඔබගේ අවධානය යොමු කරන්න හදන්නේ. ඔයගොල්ලෝ සාකච්ඡා මට්ටමින් සහභාගී වෙන්න මේකට. මොකද නොකරපු අයටත් පොඩි අවබෝධයක් එන විදියට අපිට පුළුවන් මේකේ යම් යම් කාරණා පිළිබඳව සීගැන්වීමක් කරගෙන මේ පාඩමේ වැදගත් කාරණාවට ඔබගේ අවධානය යොමු කරන්න. හරිද? හරි. ඔයගොල්ලෝගේ නිබන්ධනේ බලන්න. නිබන්ධනේ පළවෙනි පාඩමට ගියොත් එහෙම මේ පළවෙනි පාඩමේ මහින්දාගමනය සිදු වූයේ ක්‍රිස්තුපූර්ව කීවෙනි සියවසේද කියලා අහලා තියෙන ප්‍රශ්න. මම කොහොම මේ ප්‍රශ්න වලට පිළිතුරු ඔබ යම් මට්ටමකින්වත් අවබෝධයක් තියෙන්න ඕන. මහින්දාගමනය සිදු වුණේ ක්‍රිස්තුපූර්ව කීවෙනි සියවසේද කියලා. පුතා කියන්න බලන්න කීවෙනි සියවසේද කියලා මතකින් කවුරු හරි කෙනෙක්? තුන්වන සියවසේ. ක්‍රිස්තුපූර්ව 3 වන සියවසේ. ක්‍රිස්තුපූර්ව 3 වන සියවසේ තෙවන සියවසේ කියලා ඔබ ලියලා ඇති පිළිතුර ලියලා නම් සන්තෝෂයෙන් අතු පෑනන් අරගෙනත් කමන්නේ. ඔයගොල්ලෝ මෙහි පන්තින බලාපොරොත්තු වෙන හරි දාන්න එපා. අනිත් අය හරි දාලා හදලා තියාගන්න. ඉන්න බලාපොරොත්තු වෙන නැති අය එක්කන හරි දාගන්න. මෙහි ණයට නම් ඉතින් ආයෙත් පස්සේ මම ওই නිබන්ධන අපි බලනවා. හරිද? මිහිඳු මාහිමිපාණෝ කොපමණ කලක් ලංකාවේ වැඩ වාසය කළේද කියලා. කොච්චර කාලයක් වැඩ වාසය කරලා තියෙනවද උන්වහන්සේ? 50 වසර. 50 වසර කාලයක් වැඩ වාසය කරලා තියෙනවා. හරි. මිහිඳු හිමියන් මේ ඕගොල්ලෝ මේවට ඍජුව සම්බන්ධ වෙන පිළිතුරුත් එක්ක. ඒකට ඔයගොල්ලෝ මතකෙට එනවා මේවා. මේවා පුතේ පාඩම් කරන දේවල් නෙවෙයිනේ. මේවා දැනුම හදා ගන්න දේවල්. මේ දැනුම හදා ගන්න වෙන්නේ කතාන්දරයක් ආශ්‍රයෙන් නිසා කරුණෙන් කරන කටපාඩම් කරලා නෙමෙයි. අවබෝධයෙන්. අපි තුන්වෙනි එක. මිහිඳු හිමියන් අපවත් වන විට ලංකාවේ පාලකයා කවුරුන්ද කියලා අහන. අපවත් වෙන වෙලාවට කවුද? උත්තිය රජතුමා. උත්තිය රජතුමා තමයි ලංකාව පාලනය කරේ. මිහිඳු මහරහතන් වහන්සේ කියන්නේ අපවත් වෙන අවස්ථාවේ. Voice from Asian Sri Lanka කෘතියේ කතුවරයා කවුරුන්ද කියලා අහන්නේ. කවුද කතුවරයා? ආනන්ද ගුරුගේ මහතා. ආනන්ද ගුරුගේ මෙතුමන් තමයි ඒකේ රචකයා. හෙළදිව අතීත ප්‍රතිරාවය කෘතියේ කතුවරයා කවුද කියලා අහන්නේ. අබේ හේවාසම් මහත්මයා. කවුද? අබය හේවාසම් මහත්මයා. ඒක පරිවර්තකයා. හරිද? කෘතියේ කතුවරයා කවුද කියලා ඒ කියන්නේ පරිවර්තකයන්. හරි. මහා විහාරයේ කාගේ සැලසුමක්ද කියලා අහනවා. කාගේ සැලසුමක්ද? මහා විහාරයේ මිහිඳු මාහිමියන්ගේ. මිහිඳු මාහිමියන්ගේ මහා විහාරයේ සැලසුම් කරේ මිහිඳු මාහිමියන්. මිහිඳු මාහිමියන්ගේ තමයි මේ මහා විහාරයේ සැලසුම් කරලා තියෙන්නේ. මිහිඳු මාහිමියන් ඇතුළු පිරිස වැසි සමයේ ගත කළේ කොහේද කියලා අහනවා. මිස්සක පව්ව ගල් විහාරවල. මිස්සක පව්ව ගල් විහාරවල. මිස්සක පව්ව ගල් හරි ඒක අපි දන්නවනේ සාමාන්‍ය කරුණාවක් නේද? මිස්සක පව්ව ගල් විහාරවල තමයි වාසය කරන ගල් ආරාම වල තමයි ගල් ගුහා සහිත ආරාම වල තමයි වාසය කළේ. හරිද? හරි. ඊළඟට අපි ගියොත් එහෙම වෙස්සමයකට කරේ. ඊළඟට සංඝමිත්තා මහතෙරුන් වහන්සේගේ සහෝදරයා කවුරුද කියලා අහන පාඩමේ තියෙනවා. කවුද? මිහිඳු රහතන්. මහරහතන් වහන්සේ අපි මිහිඳු මහරහතන් වහන්සේ. සාමාන්‍යයෙන් දන්න කාරණා. ඒවා සංඝමිත්ත මහතෙරුන් වහන්සේගේ සහෝදරයා කවුරුද කියලා. ඒකම තමයි. අය කිව්ව නේද? සංඝමිත්ත තෙරුන් සමග පැමිණි පිරිස කවුරුද? සංඝමිත්ත තෙරුන් වහන්සේ සමග පැමිණි පිරිස කවුද කියලා අහනවා. කවුද ආවේ? උගත්තු පරිපාලකයෝ, ව්‍යාපාර ප්‍රධානියෝ, වෙළෙන්දෝ, කලාකරුවෝ සහ තාක්ෂණික ශිල්පියෝ. මතක තබා ගන්න ওই ටික. ওই ටික වැදගත් ඇයි අපිට? ඇයි ওই ටික අපිට වැදගත්? මොකද ওই ටික අපිට වැදගත්? අපේ රටේ තාක්ෂණයේ අපේ රටේ මේ ශේෂ්ත්‍ර දියුනේ නැත්නම් ආරම්භ වුණේ ඕවයි. මේ වෙනකන් අපි ওই කර්මාන්ත ওই ශේෂ්ත්‍ර ගැන අවබෝධයක් තිබුණේ නැහැ අපිට. අපි මේ ශේෂ්ත්‍ර පිළිබඳ අවබෝධයක් ගත්තා. ඒකයි මම කියන්නේ ওই මිහිඳු මහරහතන් වහන්සේ වගේම සංඝමිත්තා තෙරුන් වහන්සේ ඇතුළු මේ උන්වහන්සේ මේ පැමිණීමත් එක්ක මේ ගමනත් එක්ක ආගමනයත් එක්ක ලංකාවේ සම්පූර්ණ මුළු සමාජයක් සම්පූර්ණ වෙනසකට ලක් වුණා. වෙනසකට ලක් වුණා. ඒක තමයි මේ සුවිශේෂ ලක්ෂණය. මට කාට හරි කියන්න පුළුවන්ද ওই 9 වෙනි ප්‍රශ්නෙට පෙළපොතේ පිළිතුර තියෙන්නේ කොතනද කියලා?
කාට හරි කියන්න. 4 වෙනි පිටුවේ අන්තිම ඡේද තුනේ එකයි 4 වෙනි ඡේද 4 වෙනි ඡේද. sorry අන්තිම 4 වෙනි ඡේද තියෙන තැන් ඔලුව මතක තබා ගන්න ඕන. හරිද? ඒකේ තියෙන්නේ කොහොමද තියෙන්නේ? මෙන්න මෙහෙම උගත්තුආවලු, ඒ වගේම පරිපාලකයාවලු, ව්‍යාපාරික ප්‍රධානියෝ, වෙළෙන්දෝ, කලාකරුවෝ, තාක්ෂණික ශිල්පියෝ. දැන් ඔයගොල්ලෝ පේනවා නේද? විවිධ ශ්‍රේෂ්ඨ වලට අවශ්‍ය මූලාරම්භයක් අපි එහෙනම් අරගෙන තිනවා මෙන්න මේ සංවේද තෙරණ වහන්සේගම පෙළ පිටිස සමගි. ඊළඟට දඩකෙලියෙන් පසු තිස්ස රජු හා පිරවරගත් ඒකමතික තීරණය කොහොමද? දඩකෙලියෙන් පස්සේ මොකද ගත්ත ඒකමතික තීරණය? මොන වගේ තීරණයක්ද දාලා? කවුරු ලිව්වේ නැද්ද ඒකට? ඒකමතික තීරණයක් ගත්තා. මොන වගේ තීරණයක්ද ගත්තේ? දඩකෙලියෙන් පස්සේ. ඔවුන්ද වඩාත් පුළුල් ලෙස ගත කළහොත් මුළු දිවයිනද මෛත්‍රිය මුල් කොට පැන නැගුණු අධ්‍යාත්මික ධර්මතාවය ග්‍රහණයෙන් පුතා මට කියන්න පිළිතුර තියෙන තැන අනිත් අයට තැහෙනත් එක්ක. පොතේ වෙනි පිටුවේ 3 වෙනි ඡේදය. තුන්වෙනි පිටුවේ වෙනි පිටුවේ දෙවෙනි පිටුවේ තුන්වෙනි ඡේදය නේද? බලාගන්න අනිත් අය පිළිතුර තියෙන තැන නැත්නම් සමහරට ලියලා නැති නියනේ මාගේ වැඩිමහල් සොයුරු තිස්ස මහරජතුමා ඒ දඩයම් චාරකම් පෙරලා පැමිණි පසු ඒ සිද්ධිය හැර අන් කිසි දෙයක් පිළිවෙල කතා කළේ නොකළේ. එතුමා පිරිවර සේනාවේ සිටියටද මේ සම්බන්ධ හැර අන් කරුණක් කතා කිරීමට නොතිබුණු මෙහි මේ සෑම අයෙක්ම කරුණා පිළිබඳ එකම තීරණය ලැබුවා. ඒ තමයි මොකද්ද? එනම් ඔවුන්ද වඩාත් පුළුල් ලෙස ගත කළොත් මුළු දිවයිනද මෛත්‍රී මුල් කොටගෙන පැන නැගුණු ආධ්‍යාත්මික ධර්මතාවක ග්‍රහණක හසු වී ඇතැයි යන හේන් ඒ විශාල වෙනස්කමක් මින් පසු සිදුවන බවයි. ඔක තමයි උත්තරේ. උත්තරේ තියෙන තැන පොඩ්ඩක් අවබෝධ කරගන්න. හරිද? ඊළඟට. ඒක තමයි ඒකාන්තික තීරණය. පාඩමේ දැක්වෙන ආකාරයට ධර්මාශෝක රජතුමා රාජසභාවට දූත ගමන් ගියේ අමාත්‍යවරයා කවුද? ධර්මාශෝක රජතුමා කවුද ගියේ? ඔයාලට මතකයි මේක සාමාන්‍ය විහාරයත් ඔයගොල්ලෝ දන්නවා නේද? කවුද ගියේ? සාමාන්‍යයෙන් මහාතිස්ස කවුද අරිට්ටද නේද? කවුද ගියේ? මහාතිත්ත නේද? මහාතිත්ත. ඒක ඊළඟ ඡේදේ තියෙනවා. ඊළඟට මගුලතා විසින් අඳින ලද රන් නගුල භාවිතයෙන් සිදුවල කාර්ය කුමක්ද කියනවා. මොකද්ද කළ කාර්යය? මහා විහාරයේ සීමා සලකුණු කිරීම. මහා විහාරයේ සීමා සලකුණු කිරීම පිටු අංක 3 තුන්වෙනි ඡේදයේ තියෙන උත්තරේ. හරිද? හරි. ඊළඟට මිහිඳු හිමියන්ගේ මහා විහාර සැලැස්මේ ඇතුළත් වූ අංග මොනවද? ඒක ඊළඟ ඡේදයේ තියෙන. මොනවද තියෙන්නේ අංග? බෝධීන් වහන්සේ මහා ස්තූප මෙහිණී ආශ්‍රම දානශාලා කියන ස්ථාන 4 පිළිබඳ විවරණයක් එතන තියෙනවා. හරිද? ආරාම කඳුකරය යනු කුමක්ද? ආරාම කඳුකරය යනු කුමක්ද? මොකද්ද ආරාම කඳුකරය කියලා කියන්නේ? වස්සාන සමය එළඹීම සමගම රහතන් වහන්සේලාට අරකතන වෙලා ඉන්න වෙනෝනේ නේද? අන්නේ සඳහා ඇති කළ ස්ථානය. ඔයගොල්ලෝ ලියලා තියෙන පිළිතුර මොකක්ද ඒකේ? ආරාම කඳුකරය කියලා කියන්නේ කොතන මොකද්ද කියලා අහන එකට. ආරාම කඳුකරය. වස්සාන සමය තුල ධර්ම ඉගැන්වීම් අර්ථ විවරණ කිරීම සඳහා යොදාගත් හරියට හරි. ඒ පිටු අංක 4 මුල් පළවෙනි ඡේදයේ අග තියෙනවා. කොහොමද තියෙන්නේ? කඳුකර ආරාම කඳුකරේ හැටියට හඳුන්වලා දී කියලා කියන්නේ මොකක්ද? මොකද මේකට විදිහේ ධර්මයේ ගැන්වීමට අර්ථ විවරණ කිරීමට සාහිත්‍යකයන්ගේ සමන්විතව සංකීර්ණ ක්‍රියාවලියක් සිදු කිරීමට තමයි මේ ආරාම කඳුකරේ භාවිතා කරලා තියෙන්නේ. පාඩමේ දැක්වෙන ආකාරයට ඒවකට අපේ රටේ සංස්කෘතික සමාජය හා තාක්ෂණයේ දියුණුවට බලපෑ සිදුවීම කොහොමද කියලා අහනවා. ලේසි මොකද්ද සිදුවීම? රටේ සංස්කෘතිය සමාජය තාක්ෂණයේ දියුණුවට බලපෑ සිදුවීම කොහොමද කියලා අහනවා. පාඩමේ සඳහන් වන ආකාරයට. පොදු ප්‍රශ්නයක්. දුමින්දා ගමනය මොකද්ද? මහින්දාගමනය. ඊටාම සරල උත්තරයක් නේද? කෙටියම කියනවා මහින්දාගමනය. මහින්දාගමනය තමයි ඒකේ සංස්කෘතික, සමාජික, තාක්ෂණික ආදී සිදුවීම් වලට වෙනස්කම් වීමට බලපෑ ප්‍රධාන කාරණා බවට පත් වෙනවා. සා ওই විදිහට පිළිතුරු ඔයගොල්ලෝ ලියලා ඇතේ කියලා මම හිතනවා. මේ ටික අපි පටන් ගන්න දවස්වල කතා කරලා තියෙන්නේ. මේ වචන ටික පාඩමෙන් හොයලා ලියලා තියෙන නේද? ලියලා නැත් තියෙන්නේ. සෙව්වද මේ වචන ටික? සෙව්වද නැද්ද? අපේ සොයපා ඉන්නවද? සමානාර්ථ පද පාඩමෙන් සොයලා ලියන්න තියෙන පාඩම පරිශීලනය කිරීම සඳහා භාවිතා කරන අභ්‍යාසයක් මේක.
පාඩම පරිශීලනය කිරීම සඳහා භාවිත කරන අභ්‍යාසය. කවුරුන් නැද්ද මේක ලිව්වේ? මම හිතනවා මේක ලිව්වස ඒ දෙක තුනක් හොයා දෙක ගන්න තුනක් බැරුව. තියෙනවා. හරි. මම මේ කොටස ඊළඟ දවසේ සාකච්ඡා කරලා මේ නිබන්ධනය අවසන් කරනවා. මෙතන කතා කරාම මේක ඉවරයි මේ කොටස නේද? මේ ඩිංග විතර අපිට ඉතුරු වෙන නිබන්ධනේ. මේ ඔක්කොම කතා කරලානේ තියෙන්නේ නේද? උපසර්ග කතා කරේ නැද්ද? අව්‍ය පද කතා කරානේ. කතා කරාස. කතා කරා. එතකොට ඒ කොටස පළවෙනි පාඩමේ අර සමානාර්ථ පද හොයන එක විතරයි තියෙන්නේ. ඒක අපි ඊළඟට කතා කරලා අවසන් කරමු. ඊළඟට අපි තාම ඉක්මනින් මේකට උත්තර ලියලා නෙත් තියෙන්නේ. මේක අපි එදා කතා කරන ගමන ලිව්වා. නේද? මේකත් අවසන් කරමු ටක් ගාලා. ලියලා තියෙන පොඩක් ලියලපු ඇයිද ඉතින් මහ ලොකු දෙයක් නෑ. ඊටාම සරල වැඩක් තියෙනවා. අහගෙන මේකට අදාළ දේවල් විස්තර කරගන්න විතරයි තියෙන්නේ. පළවෙනි පාඩමේ ඇස්ලි මොන්ටෙගු නැමැති මානව විද්‍යාඥයාගේ උපකරණය කොහොමද කියලා අහුවොත් ඒ උපකරණය ඒ ආකාරයෙන්ම ලියන්නත් පුළුවන්. නැත්නම් අපි හිතලා ලියන්න පුළුවන්. අපි දා ලිව්වා මොකද්ද? සාමාන්‍ය විහාරය කිව්වා. භාෂණයේ හෙවත් කතනය ආරම්භා පැරිස් යතරා ගෙවියන තියෙනවා නම් ලේඛන හෙවත් අකුරු ලිවීම මගින් අදහස් කියා දැක්වීම ආරම්භා තවමත් ගෙවී ඇත්තේ විනාඩි 5ක්. තාම සරලයි. ඔයගොල්ලෝ සාමාන්‍ය විහාරයෙන් මේ කිව්වොත් කොහොමද අපි කියන්නේ? අපි සාමාන්‍යයෙන් කාට හරි නිසා කතනය ආරම්භ ආරම්භ කරලා දවසක් නම් ලේඛනය ආරම්භ කර විනාඩි 5ක් ගත විය. 5ක් ගත විය. එච්චරයි තෙල දෙන කියලා අපිට සාමාන්‍ය විහාරයෙන් මේකට කියන්න පුළුවන්. හරි. පාඩමේ සඳහන් ආකාරයට මානව ශිෂ්ටාචාරයේ මෑත යුගයේදීලාද ජයග්‍රහණය කොහොමද කියලා අහනවා. ලේඛනය ලේඛනය ආරම්භ කිරීම මෑත මානවයා ලේඛනයේ මානව ශිෂ්ටාචාරයේ මෑත ජයග්‍රහණය තමයි ලේඛනය ආරම්භ කිරීම. ලේඛන කලාව ආරම්භ කිරීම. ලෝක ඉතිහාසයේ මෙතෙක් හැමෙති පැරණිම ලේඛන සාධක අයත් වෙන්නේ කුමන කාලයකටද? කුමන ශිෂ්ටාචාරය? පූර්ව 3500 සුමේරියානු ශිෂ්ටාචාරය. මතක තියාගන්න පුතේ පළවෙනි වතාවට අක්ෂර භාවිතයක් පිළිබඳ ලේඛන කලාව භාවිතය පිළිබඳව මුලින්ම අපිට හමු වෙන ශිෂ්ටාචාරය තමයි සුමේරියානු ශිෂ්ටාචාරය. කාලය විදිහට ගත්තොත් ක්‍රිස්තු පූර්ව 3500 3000 අතර කාල සීමාව තුල. අපි එතකොට අපේ ලංකාවේ ලේඛන කලාව ආරම්භ වෙන්නේ ක්‍රිස්තු පූර්ව කොයි කාලෙද? හින්දාගමනයෙන් පසු ක්‍රිස්තු පූර්ව 3 වන සියවසෙන් පසු. බලන්න කොච්චර කාලයකට පස්සේද අපි ආරම්භ කළා කියන්නේ. ලෝකේ ආරම්භ කරාට කොච්චර කාල අවුරුදු 3500ක් 3000ක් අතර කාල සීමාවක් කියලා නේ කියන්නේ. අපි 497ක් ගමු. අර තුනක් අයින් කරලා. කොච්චර ඉතිහාසයක්ද අපේ මේ ලෝකයේ තියෙන අපිට තියෙන කොයිතරම් මෑත ඉතිහාසයක්ද ලේඛන කලාව සම්බන්ධ කියලා ඉතින් ඔයගොල්ලට පැහැදිලි වෙනවා. හරිද? ඊළඟට ඊ සදා ශිෂ්ටාචාර අමතරව ලේඛන ව්‍යාප්තිය බවට සාධක හමුවන්නේ අනිකුත් ශිෂ්ටාචාර මොනවද? නිකන් කියමු බලන්න මොනවද? ඩෝනියානු මිසර හිටයි චීනය ඉන්දුනින්න ඇමරිකානු ශිෂ්ටාචාරය. හරි. ඊටාම හොඳයි. හරි. මේ සාකච්ඡාව අපිට වටිනවා. මේ අපි යම් කාරණා මෙතනින් ග්‍රහණය කරගන්න ඕනේ. ඒක නිසා මහින්දාගමන පිට ලංකාවේ අක්ෂර භාවිතා කරන්න ඇතැයි සැලකෙන පිරිස කවුරුද කියලා අහනවා. කවුද? ඉන්දියානු සංක්‍රමණිකයන්. ඉන්දියානු සංක්‍රමණිකයන් තමයි අක්ෂර භාවිතා කරන්න ඇතේ කියලා අපි හිතන්නේ. ඉන්දියානු සංක්‍රමණිකයන්. ඔයගොල්ලෝ මතක් වෙන ඇති විජය ඇතුළු පිරිස ආවන් පස්සේ විවිධ අවස්ථාවල විවිධ පිරිස් කැඳෙව්වනේ. නේද? ඒ විජය ඇතුළු පිරිසත් එක්ක අපි දන්නවා වෙනත් චතුර් වර්ණයේ මිනිස්සු ඇවිල්ලා හිටියා. නේද? මොනවද අපි බ්‍රාහ්මණ වර්ණයේ ඊළඟට ශ්‍රමණ පිරිස් අපේ රටේ ඇවිල්ලා හිටියා. ඔයගොල්ලෝ දන්නවා මහින්දාගමන වෙනකොට අපි ලංකාවේ බමුණු දහම තිබ්බ නේද? තිබුණා නේද? බමුණු දහම තිබුණා. ඔයගොල්ලෝ දන්නවා බමුණු දහම තිබුණා. අර අබා කතාව ඔයගොල්ලෝ කතා කරනකොට වෙන අර බමුණු පිළිබඳව සඳහන් තියෙනවා. ඔවුන් මේ ලේඛන කලාව භාවිතා නොකලයි කියලා අපිට කියන්න බෑ. මොකද බමුණු කියලා කියන්නේ ඉන්දියාවේ ප්‍රධාන කුලයක්. ඉතින් ඔවුන් ලංකාවේ පාලකයාට අවශ්‍ය කරන මඟ පෙන්වීම කරලා තියෙනවා. ඉතින් බමුණු දහම ඊළඟට තවත් ශ්‍රමණ දහම් විවිධ ශ්‍රමණ කණ්ඩායම් ලංකාවේ ඉඳලා තියෙනවා. ඔවුන් නිකන් එන්නේ නැහැ. ඔය නිරටින් ඉඳලා ආපු වැදගත් පිරිසක් නේ. විජය කියන පිරිස ලංකාවට එනකොටත් ලේඛන කලාවක් ඉන්දියාවේ තිබිලා තියෙනවනේ. ඉතින් අපිට පේනවා මොකක්ද? එහෙනම් අපේ රටේ ලේඛන කලාවක් තියෙන්නට ඇති. හැබැයි අපිට හරියට සාක්ෂි හමු වෙන්නේ නැහැ. ලිඛිත සාක්ෂි අපිට හරියට හමු වෙන්නේ නැහැ මේ සම්බන්ධයෙන්. ඒක නිසා අපි කියනවා ඉන්දියාවෙන් පැමිණි සංක්‍රමණිකයන් නම් අක්ෂර භාවිතා කරන්නට ඇති කියලා අපි සාමාන්‍ය විහාරයේදී කියනවා. ඊළඟට අපි ගත්තොත් එහෙම ලංකාවේ ලේඛන භාවිතයෙන් භාවිතයත් ව්‍යාප්තිය පිළිබඳ සාධක හමුවන්නේ කෙසේද කියලා අහනවා. කොහොමද සාධක හමුවන්නේ? මිහින්තලේ වෙස්සවි. අන්න ඒවෙන් තමයි සාධක හමුවන්නේ. දබුල්ල සිතුල්පව්. මහින්දාගමනේ පසු හරි. ඒක තමයි උත්තරේ. ඊළඟට මහින්දාගමනේ සිදු කාලේ ඉන්දියානු මහද්වීපයේ පුරාත් අවට රාජධානියෙහි භාවිත වූ අක්ෂර වර්ගයේ ලේසි. ඔයගොල්ලෝ දන්නවා මොනවද අක්ෂර වර්ගය? බ්‍රාහ්මීය අක්ෂර. පුතා බ්‍රාහ්මීය අක්ෂර කියන්නේ මොනවද කියලා මම කලින් දවසක් කිව්වා. මොනවද බ්‍රාහ්මීය අක්ෂර කියලා කියන්නේ? බ්‍රාහ්මණයන් විසින්
වචනේ වැරද්දක් තියෙනවා. ඔයා දන්නව අදහස නමුත් කියන විදිය වැරද්දක් තියෙනවා. බ්‍රාහ්මණයන් නෙවෙයි පුතා. මොකක්ද? ඉන්දියානු මහා බ්‍රහ්මයා විසින් බිහි කරන ලද අකුරු. මවන ලද අකුරු. ඒක නිසා තමයි බ්‍රාහ්මී අක්ෂර කිව්වේ. මොකද බ්‍රාහ්මී අක්ෂර කියලා කිව්වේ? මහා බ්‍රහ්මයා විසින් මවන ලද අකුරු නිසා. ඔයගොල්ලන්ට මම කියලා මේ කතාව කියලාම මේ සිදුවීම කිව්වා. මොකද්ද මං කිව්වේ? මේ ලෝකේ තියෙන හැම දෙයක්ම කවුද මෙව්වේ? මහා බ්‍රහ්මයා. මහා බ්‍රහ්මයා. ඒක නිසා බමුණෝ කිව්වා මේ අකුරු මෙව්වේ කවුද? මහා බ්‍රහ්මයා. මිනිස්සු අර ඔයගොල්ලන්ට මතකයිනේ මං කිව්වනේ ඍග්වේදයේ සඳහන් වෙන කොනේ කවියක් නේද? බ්‍රාහ්මනෝසෙක් මුකමාසිත බාහු රාජානියං කෘතං ඌර්තදශ්‍යත්වයිශ්‍යම් පද්භ්‍යං සුද්‍රාජායත කියලා අර සමාජ ප්‍රදාන කොටස් හතරකට බෙදුවා කියලා. ඔයගොල්ලෝ දැන් මතක් කරේ මම මේ කියපු දේවල් කලින්. ඊළඟට මේ ලෝකෙ මෙව්ව හැටිත් මං කියවනේ නේද? මහා බ්‍රහ්මයා බිත්තරයක් දාලා නේද? ඒ බිත්තරේ දෙකට පළලා හරියට දෙකට වැදින් පළු කරලා ඒක පළුවක් අහස කරලා අනිත් පළුව පොළව කරලා ඒවට අදාළ දේවල් මවලා මහා කතාවක් කිව්වා. නේද? ඉතින් මේ බ්‍රාහ්මී අක්ෂර නැත්නම් මේ කියන අකුරුත් කවුරු බිහි කරපුවද? මහා බ්‍රහ්මයා බිහි කරපු අකුරු. ඒක නිසා ඒවට අපි කිව්වා මොකක් කියලාද? මහා බ්‍රහ්මයා මවපු අකුරු නිසා බමුණු ඒවට කිව්වා බ්‍රාහ්මී අක්ෂර කියලා. මොකද බමුණු දහමට අනුව හැම දෙයක්ම මැව්වේ කවුද? මහා බ්‍රහ්මයා. හැම දෙයක්ම මැව්වේ මහා බ්‍රහ්මයා. ඔබට මතකද මම කතාවක් කිව්වා අර කජු පුහුල මේ කතාව. ඒක පොඩ්ඩක් මතක් කරගත්තා ඔක තවත් තේරෙයි ඔයගොල්ලන්ට. හරිද? හරි. අකුරු යනු මොනවද කියලා අපි කලින් දවසක් ලිව්ව නේද? අකුරු යනු මොනවද කියලා කලින් දවසක් ලිව්වා. කියමුද ගන්න එකපාරක්. අපි මුවින් නිකුත් කරන ලබන ශබ්ද ලියා දැකීම සඳහා යොදා ගන්නා දෘෂ්ටිගෝචර සංකේත. අප මුවින් නිකුත් කරන ශබ්ද ලියා දැක්වීම සඳහා භාවිතා කරන දෘෂ්ටිගෝචර සංකේත වලට තමයි දරුවනේ අපි කතා කරලා තියෙන්නේ. මේ නිර්වචන මතක තබා ගන්න හැම කෙනෙක්ම අක්ෂර කියලා කියන්නේ. එතකොට මේක අපි මෙන්න මේ ටික අපි මම ඔයගොල්ලන්ට කරන්න කියලා සංකේත භාෂාවෙන් භාෂාවට වෙනස් කියලා මේ ටික අපි දැන් ලිව්වා. සිංහල භාෂාවේ දෙන ශබ්ද සංකේත මාලා හඳුනන නම් මොනවද කියලා අහනවා. ලේසි මොනවද ලියන්නේ? වර්ණමාලාව, සිංහල අක්ෂර මාලාව, සිංහල හෝඩිය, සිංහල වර්ණමාලාව, සිංහල අක්ෂර මාලාව, සිංහල හෝඩිය ආදී නම් වලින් මේක හඳුන්වන එක නම් තුනම ලියලා තියන්න. ඊළඟට යනවා 11. නූතන සිංහල අක්ෂර මාලාවේ බෙදෙන කොටස් දෙක නම් කරා. නූතන සිංහල අක්ෂර ව්‍යංජන. තාම ලේසි. මේ ටික අපි කතා කරා නේද? මේවා අපි කතා කරලා ඇත්තේ. මේක කතා කරලා ඇත්තේ මෙන්න මේ හරි මේක කතා කරා. අක්ෂර මාලාව හඳුන්වන නම් හැඳින්වෙන හදාරිය නමක් නොවන්නේ කියලා නේ අහන්නේ. ආකාර ආදී හැරන්ටේ ඔය දෙන. අන්තස්ථාක්ෂරය වෙන විදින වචනයක් අපි කතා කරා. මුලින් දක්වනවා අක්ෂර වර්ගයට අකුරක් නොය දුණු වචනේ සහිත වර්ණය තෝරන්න. මේකත් තේරුව නේද? නෑ නේ. කියලා බලන්න මොකද්ද මේකේ උත්තරේ? මහා ප්‍රාණාක්ෂර මේකේ තියෙනවද? මහා ප්‍රාණාක්ෂර මේකේ පයන්න තියෙනවා. මේකේ දයන්න තියෙනවා, ටයන්න තියෙනවා. මේකේ බයන්න තියෙනවා. මේ ටිකේ නෑ. බාල ශක්තිය කියන එකේ මහා ප්‍රාණාක්ෂරයක් නේ. ඒක තමයි පිළිතුර. අනිත් ඒවා නාසිකයේ තියෙන නාසිකයේ අකුරු ටික මොනවද? මේ අකුරු තුනම නාසිකයයි. හතරම තුනක් මේ යයන්නයි වියන්න හැර අනිත් තුනම නාසිකය. මොනවද නාසිකයේ අකුරු ටික කියන්නකෝ? නාඤන ඥාන නාඤන නාම. හරිද? ඒතර මේ ටිකෙම තියෙනවා. දැන් මෙතන මයන්න තියෙන මේ වචනේ මයන්න නාසිකයයි. මේකේ නයනු දෙකම නාසිකයයි. මේකේ නයනු දෙකම නාසිකයයි. ඊළඟට අල්ප ප්‍රාණාක්ෂර මේකේ තියෙනවනේ නේද? නේ? ගායන්න අල්ප ප්‍රාණය ඊළඟට මෙතන ගත්තාම තයන්න අල්ප ප්‍රාණය, මෙතන ගත්තාම දයන්න අල්ප ප්‍රාණය, මෙතන ගත්තාම බයන්න දයන්න දෙකම අල්ප ප්‍රාණය. ඒ නිසා ඒකේ අල්ප ප්‍රාණ අකුරු තියෙනවා. සංඥක අකුරු ගත්තාම ගජර දබරේ සංඥක මේකේ ගායන්න තියෙනවා. මේකේ බයන්න තියෙනවා. මේකේ දයන්න තියෙනවා. මේකේ දයන්න තියෙන නිසා බැලු පළවෙනි උත්තරය කියලා අපි දන්නවා. ඒක තමයි පිළිතුර කියලා අපි සටහන් කරලා තියෙන්නේ. උෂ්මාක්ෂර පමණක් යෙදෙන වචනේ තෝරන අපි මේ කලින් දවසේ කතා කරා. මට කියන්නේ උෂ්මාක්ෂර විතරක් යෙදෙන වචනේ මේකේ. මොනවද උෂ්මාක්ෂර? ඡාච සහ ෆ. ඡාච සහ ෆ. තාකුරක් තියෙන මට අනුස්වාරය හා විසර්ග දෙකක් උතෙන් දෙනවා. ඊට පස්සේ බලමු. ඒ අකුරු නැති මේක උත්තරේ මොකක්ද? උෂ්මාක්ෂර එකක් පමණක් යෙදෙන වචනයක් සහිත. එකක් විතරක් තියෙනවා. මේකේ නෑනේ දෙකක් තියෙනවා. මේකේ තියෙනවද? එකෙත් දෙකක් තියෙනවා. මේකේ තියෙනවද? මේකේ උෂ්මාක්ෂර තියෙනවා නේද? එකයි තියෙන්නේ. එකක් පමණක් යෙදෙන වචනයක් සහිත එකේ ඒතර මේක තියෙනවා. මේ තුන හැර මේක තමයි පිළිතුර මේක නේද? මේකෙත් එකයි නේද තින්නේ. මේ අහන්නේ මේ උෂ්මාක්ෂර එකක් පමණක්
යෙදුන වචනයක් සහිත වර්ණය තුන එකක් විතරක් කිදෙන වචනයක් තියෙනවා. මේකේ තියෙනවා දෙකක්. මේකේ නෑ එකයි තියෙන්නේ. ශාස්‍ය සහ දෙකක් තියෙනවා මේකේ. මේකෙත් තියෙනවා දෙකක්. මේකෙත් තියෙනවා දෙකක්. මේකෙත් දෙකක් තියෙනවා. මෙතන බලන්න. නෂ්ටාවශේෂ කියන එකේ දෙකක් තියෙනවා. සහෝදර කියන එකේ එකක් තියෙනවා. දෙකක් තියෙනවා. බහුස්ත කියන එකේ දෙකක් තියෙනවා. මේකේ දෙකක් තියෙනවා. සන්තුෂ්ටිය කියන එකේ එකයි. දෙකයි. ස්වභාෂාව කියන එකේ දෙකයි. සහතික කියන එකේ දෙකයි. විභාෂා කියන එකේ දෙකයි. එහෙනම් ගන්න වෙන පිළිතුර එක නේද? එක. හරි. ඉතින් අපි මේ කොටස නවත්තමු. මම මේක කරන්න කිව්වද ඔයගොල්ලන්ට? නෑ නේ අක්ෂරමාලාව සම්බන්ධ නිබන්ධනයක් දෙනවා කියලා කිව්වා. ඒකට අදාළව තමයි මේ ටික කරන්න ඕන. ඕනනම් අපිට මේක ලියන්නත් පුළුවන්. හැබැයි මේව ලියනවා නම් මතකෙන් ලියන්න ඕන. හරිද? ඔලිවියා කියලා ගැටලුවකුත් නැහැ. ඊළඟ දවසේ මෙතනින් එහාට කතා කරමු. සර් කියන්න පුතා. ඌෂ්මාක්ෂර එකක් පමණක් යෙදෙන වචන සහිත වචන පේලිය කියන එකේ අර දී භාෂා කියන එකේ ඌෂ්මාක්ෂර දෙකක් තියනවාද? විභාෂා. නෑ එකයි තියෙන්නේ. ඒක නෙමෙයි උත්තරේ. ඒක තමයි උත්තරේ නේද? ඔව් මේ එකක් විතරක් තියෙන්නේ මේකනේ. මේක තමයි. ඒක තමයි. ඒක හරි. මං කිව්වේ කලින් මේකෙත් දෙකක් තියෙනවා. මේකෙත් දෙකක් තියෙනවා. මේකෙත් දෙකක් තියෙනවා. මේකෙත් දෙකක් තියෙනවා. හරි උත්තරේ මේක තමයි. මෙන්න මේකේ භාවිතර මට මේක ආයන් වගේ මට නිකන් ආවේ ඒකයි මම බැලුවේ. හරි මේක තමයි පිළිතුර අංක 7 ඈ කියන පිළිතුර තමයි ඒකේ පිළිතුර බාටපත් වෙන්නේ. හරිද? හරි. ඔයගොල්ලෝ මේ මහා ප්‍රාණාපුරේ දෙන වචන දෙක බැගින් ලියන්න මේව පුහුණු වෙලා තියාගන්න විභාගෙදී වචන දෙකක් ලියන්න එනවමයි. හරිද? ඒ වගේ ඒවා සාමාන්‍යයෙන් එනවා. මේක අපි කරා පටන් ගන්න කාලෙම කරා කෙටි පිළිතුරු ලියන්න තියෙන්නේ අනුස්වාර සහිත වචන දෙකක් ලියන්න. ඒ කියන්නේ බිඳුව තියෙන වචන දෙකක් නේ ලියන්න තියෙන්නේ. සංඛ්‍යාව නේද? තව එකක් කියන්න. මේක කරන්න ඔයගොල්ලෝ සංඛ්‍යාව වගේ වචන උගලට මේක ගන්න පුළුවන්. හරි. එහෙනම් අපි අද මේ විදිහට මෙතනින් අවසන් කරමු. මේ නිබන්ධනයෙන් අපි වැඩ මේ කොටස අවසන් කරනවා. දැන් ඔය ගැටලුවක් තියෙනවා අහන්න. මෙතන ගැටලුවක් නැතුව ඇති. ඒක නිසා අපි මේ මෙතනින් දැන් අවසන් කරමු. ඔයගොල්ලෝ මතක් වෙනවා ඇති මෙන්න මේ කොටස මෙතනින් අපි ඊළඟ දවසේ සාකච්ඡා කිරීම ආරම්භ කරන්නේ මෙතනින් මේ පාඩමෙන්. ඉතින් එහාට ඉස්සරහට තියෙන නිබන්ධන වල හැම ප්‍රශ්නකට උත්තර ලියලා තියන්න. විශේෂයෙන්ම සාහිත්‍ය විමසීම කියන කොටසට දාලා. ඒ නිසා අපි ඉදිරියට මේ ටික කතා කරනවා, මේවා කතා කරනවා, මේ ටික කතා කරනවා ඊළඟ දවසේ. ඒකට මේක අපි ඊළඟට අවසන් කරන්න පුළුවන් මේ නිබන්ධන පළවෙනි නිබන්ධනේ මේ අභ්‍යාසය. මේ ඔක් කරලා තිබුවා හරි. ඊළඟට පෙළපොත විමසීම 4-5 පාඩම් වලත් මුල් කොටස අපි සාහිත්‍ය විමසීම කොටස කරලා අපි සාකච්ඡා කරගෙන යමු, උත්තර ටික බලාගෙන යමු. ඒ ප්‍රමාණවත් ඒ සඳහා. එතකොට අපි ලබන සතියේකට ඔයගොල්ලෝ කවි ටික පාඩම් කරගන්නට ඕන තව තවත් කවි කීපයක්. විශේෂයෙන්ම මම වැඩි හිතක් දෙන්නේ නැහැ මොකද විභාගෙ නිසා වැඩි බරක් දෙන්නේ නැහැ. ලබන සතියේ පාඩම් නොකරයි කියන ගැටලුවක් නැහැ. විභාගي තාම හොඳින් කරන්න. ඒ නිසා විභාගයට වැඩි ඉඩක් දීලා ඒව සූදානම් කරගන්න. මම හිතන්නේ මේ ටික ප්‍රමාණවත් කියලා. එහෙනම් අද දිනේ අපි පන්ති අවසන් කරමු. අද ඊටාම අඩුයි ළමයින්ගේ පැමිණීම. 50%කටත් වඩා අඩුයි. මේ විභාගෙ නිසා වෙන්නට ඇති. එහෙනම් හැම කෙනෙකුට සුබ රාත්‍රියක්. ආයිබුවන්. ආයිබෝන්. ආයිබෝන්